පෙරුවන් සරණයි හැම දිනකටම අදත් අපි සුපුරුදු පරිදි අපේ භාවනා කමඨහන් වලට අවධානය යොමු කරන දවස අද විවහාර වර්ෂයේ 2022 වර්ෂයේ ජනවාරි මාසයේ 3 වෙනිදා සඳුදා දිනයක් ශ්‍රී ලංකාවේ කැලෙන්ඩරේ ඒ වගේම ශ්‍රී ලංකා වේලාවෙන් අපි උදෑසන 5:30ට මුණ ගැහෙන්නේ භාවනා හමුවට එනද වගේම අදත් අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස ස්වාමීන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා ඇතුළු කල්යාණ මිත්‍ර පිරිස මුණ ගැහිලා තිබෙනවා හැම දිනම අපි ඊටාම ගෞරවයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගනිමු පළමුව අප භාවනාව පිළිබඳව යම්කිසි අදහසක් දල වශයෙන් ඇති කරගෙන අපි කමඨහන් වලට යමු වෙනවා හැමදෙනාම දැන් දන්නවා භාවනා කියන ක්‍රියාකාරකමේ ඒ ක්‍රියාකාරකමෙන් අදහස් වන්නේ කොමක්ද කියලා ඒක තනි වචනයක් හැටියට ඉදිරිපත් වුණාට ආසේවති භාවේති වඩ්ඩේති इति කුසල ධම්මේ භාවනා කියන විග්‍රහයට අනුව නිර්වාණය සාක්ෂාත් කිරීමට උපකාරී වන්නා වූ කුසල් හිවත් සීල සමාධි ප්‍රඥා වශයෙන් ඒ කුසලතා වැඩිමයි භාවනා කියලා කියන්නේ. ඉතින් ඒ අනුව අපි මේ කුසල් වැඩිවීමට අවශ්‍ය කමඨහන් මේ සාකච්ඡා මාලාවේදී කතා බහ කරගෙන එනවා. සීල භාවනාවට අදාළ කමඨහන් අපි කතා බහ කරලා තිබෙනවා සාකච්ඡා කරලා තිබෙනවා. මේ කමඨහන් තේරුම් අරගෙන ඒ හරහා අපි සීල කුසලය වර්ධනය කරගනිමින් තිබෙනවා. සෑහෙන දුරට අපි ඒක වර්ධනය කරගෙන තිබෙනවා. ආචාර ධර්මීය අංශේ අපි ඒකෙන් අදහස් කරන්නේ කොටස් කීපයකට බෙදා ගන්න පුළුවන්කම තියෙනවා ආචාර ධර්මීය අංශය. ලෝක සම්මත යහපත් සිරිත් විරිත් නීති රීති ව්‍යවස්ථා සම්මුති වශයෙන් පාලියෙන් ඒ කොටසට කියන්නේ ආභිසමාචාරිකා සික්ඛා කියලා. ඒ අභිසමාචාර තේරුම් අරගෙන පිළි අරගෙන ඒවට ගරු කරමින් කටයුතු කිරීම ජීවත් වීම එතන සික්ඛාව පුරුදු පුහුණු වීම. ඊළඟට ආදි බ්‍රහ්මචර්ය ශික්ෂා කියන කොටස විශ්ව ආචාර ධර්ම විශේෂයෙන් කවදත් කොතනටත් කොයි කෙනාටත් පොදු ආචාර ධර්ම පද්ධතියක් තිබෙනවා. ඒ කොටස ඒවා බුදුදහමේ වාක්‍ය වලින් නිශ්චිතව සඳහන් වෙලා තියෙනවා. ඒ නිශ්චිතව වාක්‍ය වලින් සඳහන් වෙලා තියෙන කාරණා ශික්ෂා පද කිය. භාෂාව මාධ්‍ය කරගෙන නිශ්චිත ප්‍රකාශන හැටියට ඉදිරිපත් වෙලා තියෙනවා. සික්ඛා පදානි ශික්ෂා පද. ඒවා විශ්ව මට්ටමින් පිළිගැනෙන ඒවා අපිට දැන් තේරෙනවා 9ක් අපිට හඳුනා ගන්න පුළුවන්. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා වාචා යටතේ ශික්ෂාපද 4ක්, සම්මා කම්මන්ත යටතේ 3ක්, සම්මා ආජීව යටතේ 1ක් වශයෙන්. ඊට අමතරව ඔය මජ්ජ පමාද ඨානා වේරමණී කියන ශික්ෂාපදයක් එයින් කියවෙන කාරණෙත් විශ්ව මට්ටමින් පිළිගන්නවා. මදයට සහ ප්‍රමාදයට වැටුණා මිනිස්සෙක් ඒ මිනිස්යාගෙන් වැඩක් නැහැ. ප්‍රයෝජනයක් නැහැ. ඔහුටත් සමාජයටත් ලෝකයටත් වැඩක් නැති පහත් දීන තත්වයට වැටෙනවා කියන එක පිළිගන්න. ඒ නිසා ඒ ශික්ෂාපදය ගත්තම ශික්ෂාපද 9ක් අපිට දකින්න පුළුවන්. ආදි බ්‍රහ්මචර්ය ශික්ෂාවේ මුල් කොටසේ විශ්වාචාර ධර්ම හැටියට සලකන කොටසේ. එතනින් එහාටත් තිබෙනවා ඔය නෙක්ඛම්ම ශික්ෂා කියන කොටස. ඒවා විශ්ව මට්ටමින් පිළිගැනෙන්නේ නැති වුණාට අපි නිවන් මාර්ගයේදී අපිට ඒ නෛෂ්ක්‍රම්මේ නෙක්ඛම්මේ තියෙන උපයෝගීතාවය අදාළත්වය ප්‍රයෝජනීය වටිනාකම අපිට දැන් තේරෙනවා. ඒක අපට අප තුලින්ම වැටහිලා තියෙනවා. කාමයට බරව ගත කරන ජීවිතයත් නෙක්ඛම්මය
තුල ගත වෙන ජීවිතයත් අතර වෙනස. කාමයට බර ජීවිතය බොහෝ ප්‍රශ්න ගැටලු දුක්ඛම් කටළු වෙහෙස වියදම් වැඩි. කායික වෙහෙසක් සහ මානසික ලොකු බරක් සහිතයි. ඒ අතරේ පොඩි වින්දනයන් තියෙනවා කාමයේ. පොඩි වින්දනයන් මේ සමහර වෙලාවට ඒවා තප්පර ගානක් වෙන්න පුළුවන්. ඒක නිකන් මම නිදර්ශනයකින් කියන්නේ මේ පහුගිය ජනවාරි 1 වෙනිදා උනත් ඔබ දකින්න ඇති මල් වෙඩි කියලා වර්ගයක් හදලා ඉතින් පත්තු කරා. මේ මල් වෙඩිල්ල පත්තු වෙන්නේ තප්පර ගානක්. ඒකෙන් ලබන වින්දනයත් එහෙමම තමයි. තප්පර ගානක්. ඒක මල් වෙඩි වගේ කාමය. ඒකේ කිසියම් විචිත්‍රත්වයක් නැතුව නෙමෙයි තියෙනවා. නමුත් ඒකේ තියෙන වින්දනය හරි ක්ෂණිකයි. බොහොම කෙටි කාලයකට තියෙන්නේ. හැබැයි මල් වෙඩිල්ල හදන්න සෑහෙන බරපැනක් දරලා තියෙනවා. ලොකු පරිේශනයක් කරලා තියෙන ඒ වෙනුවෙන්. ඒකේ විදිහට අහසේ අලංකාර චිත්‍ර රටා මවමින් ගින්දර මගින් ඒක කරන්න ලොකු පරිේශනයක් කරලා තියෙනවා. ඒ පරිේශණයට අනුව බොහොම සූක්ෂම විදිහට පරිස්සමෙන් නිර්මාණය වෙන දෙයක් මල් වෙඩිල්ල කියලා කියනවා. කාමියත් ඒ වගේමයි. ලොකු කායික වෙහෙසක් මානසික බරක් තමයි කාමයේ තුලින් ඇති කරන්නේ. එතකොට මේ කායික වෙහෙසයි මානසික බරයි මේ නිවන් මාර්ගයට ලොකු බාධාවක්. ඒ නිසා තමයි මෙහෙම නෙක්ඛම්ම ශික්ෂා කොටසක් අපේ ධර්මයේ හඳුන්වා දීලා තියෙන්නේ. මේ නෙක්ඛම්ම ශික්ෂා කොටසේ අදාළත්වය මම හිතන්නේ ඒ අනුව වැටහෙනවා අපිට වැටහෙනවා. ඉතින් ඒවා විශ්ව මට්ටමින් පිළිගන්න දේවල් නෙමෙයි. මොකද සාමාන්‍යයෙන් විශ්ව මට්ටමින් මේ කාමයට බරව තමයි යන්නේ. අපි දන්නවා මේකේ තියෙන විශේෂත්වය. ඉතින් ඔය නෛෂ්ක්‍රම්‍ය ශික්ෂා වලට අමතරව තවත් ඉතින් ඉස්සරහට ගියාම ප්‍රඥාවෙන් තේරුම් අරගෙන කරුණා මෛත්‍රී අදහස් ඇති කරගෙන අපි වලකින දේවල් ක්‍රියාත්මක කරන දේවල් තියෙනවා. ඇතැම් දේවල් වලින් අපි වලකින්නේ ලොකු ප්‍රඥාවකින් තේරුම් අරගෙන. දැන් ගහක අත්තක් කඩන එක, කොළයක් කඩන එක පාපයක් අකුසලයක් ගණයට වැටෙන්නේ නැහැ. හැබැයි අපි ප්‍රඥාව යොදලා බැලුවොත් විශ්ව පැවැත්මට ඒ කොළේ ලොකු දායකත්වයක් තියෙනවා. එතකොට අපි ඒක කඩලා දැම්මොත් ඒ දායකත්වේ නැති වෙනවා. ඒතර අපිට තේරෙනවා ඒක සබාධමයට අපි කරන අයහපතක් කියලා. ඉතින් ඒක නිසා එකකින් වළකිනවා. අපි මොන හරි පහසුවෙන් අපිට කරන්න පුළුවන් දේවල් තියෙනවා. යම් දේවල් පුලුස්සා දැමීම. පුච්චලා දානවා කියන එක. හැබැයි අපිට තේරෙනවා ඒක අපේ පහසුව සඳහා අපි එහෙම කළාට ඒකෙන් හුඟක් සත්ව හිංසනය, සත්ව ඝාතනය, සතුන් මරණයටපත් වීම, වායු දූෂණය වීම, සබාධමයට එකතු වෙන්න ඕන කාබන් ප්‍රමාණය නැති වෙලා යන මේ වගේ ගොඩාක් දේවල් ප්‍රඥාවන්තයෙකුට තේරෙනවා. සබාධම පිළිබඳව ගැඹුරු අවබෝධයක් තියෙන කෙනෙක්. එතකොට එයා කවුරුවත් කියන්න ඕනේ නැහැ. ඒක පුලුස්සා දැමීමෙන් වළකින. ඒක ස්වභාවිකවම සබාධමයට අයිති වෙන විදිහට ඒක සලස්සන. ඔන්න ඔය වගේ මේ සමස්තයේ පිළිබඳ අපේ නානකාමරයේ හෝ කුස්සියේ කරාමෙන් ලීක් වෙන වතුර බින්දුව සමස්තයටම බලපාන විදිහ තේරෙනවා ප්‍රඥාවන්තයා. ඒ සමස්තයේ පැවැත්මට කොච්චර දුරට ඒක අදාළ වෙනවද, දායක වෙනවද, හානිකර විදිහට බලපානවද කියලා. ඉතින් අපි ඒකෙන් වළකිමු. අපේ වතුර බින්දුව අපි වළක්වනවා, අපතේ යෑම වළක්වනවා. ඒ වගේ මහා ප්‍රඥාවකින් තේරුම් අරගෙන කරුණාවකින් මෛත්‍රියකින් කරන වැඩ සීලේ අර ඉහළම කොටසේදී. ඉතින් ඔන්න ඔය විදිහට ඔය සීලයට අදාළ කමඨහන් අපි ඒවා තේරුම් අරගෙන තියෙනවා. දැන් ඒවා අපි වඩන. ඉතින් වඩන කෙනාට දැනේ වෙනස තමන්ගේ ජීවිතේ ගුණාත්මක වෙනසක් සිද්ධ වෙන්නේ. එහෙම නැතුව මේ සිල් පුරණ ඇත්තෝ ප්‍රසිද්ධ වෙන්නේවත්
ලාභ ලෝභ ලැබෙන්නේවත් තනතුරු තාන්න මාන්න ලැබෙන්නේවත් ඒව මොකොත් ලැබෙන්නේ නැහැ. ඒව බලාගෙන සිල් රකින්න පුළුවන් කෙනෙකුට සීලෙන් ඒව ලබා ගන්නත් පුළුවන්. හැබැයි සීලේ ඉලක්කය ඒව නෙමෙයි. මේ දුක්ඛ නිරෝධය දැන් අපි සාකච්ඡා කරමින් ඉන්නේ නිරෝධය. ඒකට තියෙන දායකත්වය තමයි අපි බලන්නේ. දුස්සීල වුණාම දුක්ඛ සමුදය වෙනවා. දුෂ්කරතාවය පැන නගිනවා, ඇති වෙනවා. සීලවන්ත වුණාම ඒක මග හැරිලා යනවා. ඒකයි. ওই විදිහට සීල ශික්ෂාවට අදාළ කමඨහන් අපි කතා බහ කරලා තියෙනවා, සාකච්ඡා කරලා තියෙනවා. ඊළඟට අපි සමාධි ශික්ෂාවට, ප්‍රඥා ශික්ෂාවට අදාළ කමඨහනොත් කතා බහ කරගෙන යනවා. අදත් අපි පළමුවෙන් මේ සීල ශික්ෂාවට අදාළ කමඨහන් මතක් කරගමු. ඒකට අපි කියන්නේ සීල ආවර්ජනය කියලා. සීල ආවර්ජනය, සීලානුස්සති. ඔය වචනයෙන් මම සඳහන් කළේ අර වාක්‍ය වලින් නැති කොටස. ආභිසමාචාරික ශික්ෂා වාක්‍ය වලින් සඳහන් වෙලා තියෙන බොහොම සල්ප වශයෙන්. ඒවා බොහොම විශාල ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. ඒවා වාක්‍ය වශයෙන් සඳහන් වෙලා තියෙන්නේ බොහොම කලාතුරකින්. ඔය සිංහලෝවාද සූත්‍රයේ තියෙන සදිශාවල ඉදිරිපත් වෙලා තියෙන ඔය කරුණු 10 60ක් හැටියට ගත්තොත් ඒ තමයි ඔය අභිසමාචාර. අපි දන්නවා ඒවා සමාදන් වීමක් නැහැ. ඒ වුණාට ඒ ක්ෂේත්‍රයට අදාළව සමාජ සම්බන්ධතා පද්ධති වලට අදාළව ඒ යහපත් සිරිත් විරිත් අනුගමනය කිරීමක් අපේක්ෂා කරනවා. මේ විදිහට. ඒවා දැන කියාගෙන අනුගමනය කිරීමයි තියෙන්නේ. අභිසමාචාර. ආදි බ්‍රහ්මචර්ය ශික්ෂා වාක්‍ය වලින් කියවිලා තියෙනවා. ඒවා අපි නැවත සිහිපත් කරගන්නවා. සිහි කරගෙන ඒවා අනුගමනය කිරීම තමයි සීල භාවනාව කියලා එතන කියන්නේ. දැන් අපි අද සීල ආවර්ජණයෙන් මේ කටයුතු ආරම්භ කරමු. සීල භාවනාවට අදාළ කමඨහන් අපි මේ මතක් කරගන්න. සාදු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සරණාගමනේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි සාදු 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 සීලාවර්ජනේ විශ්වාචාර ධර්ම පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි
පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සංපප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. නික්කම්ම ශික්ෂා. අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. නච්ච ගීත වාදිත විසූක දස්සනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ජාත රූප රජත පටිග්ගහනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිත්තා විහරණං සමාදියාමි. සාදු සාදු සාදු. එතකොට අපි සීල භාවනාවේ කමඨහන් තමයි අපි හැමදාම මේ කමඨහන් සාකච්ඡාවේදී පළමුවෙන් අපි සැලකිල්ලට ගන්නේ, සිහිපත් කරගන්නේ, මතක් කරගන්නේ. ඊළඟට අපි සමාධි ප්‍රඥා ශික්ෂා දෙකට අදාළ කමඨහන් වලට අවධානය යොමු කරමු. කමඨහනක් කියන්නේ දැන් හැමෝම දන්නවා ක්‍රියාකාරකමක්. නිකම්ම ක්‍රියාකාරකමකට කමඨහනක් කියන්නේ නැහැ. අපි කතා කරලා තියෙනවා අකුසලය ගෙවි යන පක්ෂයට අදාළ හෝ කුසලය වැඩෙන පක්ෂයට අදාළ ක්‍රියාකාරකම් තමයි කමඨහන් කියලා කියන්නේ. ඉතින් එහෙම පැහැදිලිව තේරුම් ගත්තම කමඨහනක් කියන්නේ මොකද්ද කියලා වුණත් Tamante ඒක කියලා දෙන්න පුළුවන් වෙන කෙනෙකුට. එතකොට දැන් ශික්ෂා තුනට අනුව ගත්තොත් දුස්සීල බව ගෙවි යන ක්‍රියාකාරකම කමඨහන. සීලවන්ත බව වැඩෙන ක්‍රියාකාරකම කමඨහන. අසමාහිත බව ගෙවි යන ක්‍රියාකාරකම කමඨහන. සමාහිත බව වැඩෙන ක්‍රියාකාරකම කමඨහන. දුෂ්ප්‍රඥ බව ගෙවි යන ක්‍රියාකාරකම කමඨහන. ප්‍රඥාවන්ත බව වැඩෙන ක්‍රියාකාරකම කමඨහන. ඔය විදිහට සීල සමාධි ප්‍රඥා කියන අංශ තුනේ අකුසල පක්ෂයේ ගෙවිලා යන ක්‍රියාකාරකම් කමඨහන. ඒ වගේම සීල සමාධි ප්‍රඥා කියන අංශ තුනේ කුසල පක්ෂය වර්ධනය වෙන ක්‍රියාකාරකම් කමඨහන. ඔය විදිහටයි. ඉතින් දැන් අපිට හරි පැහැදිලි මේ වැඩපිළිවෙල. ඒ අනුව අපි දැන් සමාධි ප්‍රඥා ශික්ෂාවලට අදාළ කමඨහන් මේ සාකච්ඡා කරගෙන යනවා. මේ සඳහා අපි මාර්ගෝපදේශනේ හැටියට තියාගෙන තියෙන්නේ මහා සතිපට්ඨාන දේශනාව. ඒක අපේ භාවනා ක්‍රමයේ මූලික ලක්ෂණයක් මේ සතිපට්ඨාන භාවනා ක්‍රමය. අපි ඉදිරියෙන් තියාගෙන තියෙන්නේ මේ සිහි නුවණ වීර්ය කියන තුන. ඒ තුන තියාගෙන තමයි අපි මේ කුසල් වඩන්නේ. මේ කමඨහන් වඩන්නේ. එතකොට සිහි නුවණ වීර්ය උපද්දාගත්ත කෙනෙකුට බුදුරජාණන් වහන්සේ දෙන්නේ ඊළඟට විදර්ශනා කමඨහන් තමයි. විදර්ශනා කමඨහන් වලින් කෙරෙන්නේ යථා භූත ඥාන දර්ශනය. ඇති තතු දැකී. ඇත්ත తත්වය අවබෝධ කරගැනීම. එතකොට මේ තත්ත්වය අවබෝධ කර ගැනීම කියන කාරණේ ප්‍රඥාවට සම්බන්ධ දෙයක්. ප්‍රඥා ශික්ෂාවට අදාළ දෙයක්. නමුත් ඒක අවබෝධ කරගත්තම සීල ශික්ෂාවත් සමාධි ශික්ෂාවත් වැඩෙන්නේ ඒක ලොකු දායකත්වයක් සපයන.
දැන් ප්‍රඥාවන්ත කෙනාට තේරෙනවා ආචාර ධර්මීය අංශයේ, ඒ කියන්නේ සීල පක්ෂයේ කළ යුත්තේ මොකක්ද කියලා. ඒ වගේම සමාධි පක්ෂයට අදාළව, සමාධියට අදාළව අසමාහිත බවට, සමාහිත බවට හේතු වෙන කාරණා ක්‍රියාකාරකම් මොනවාද කියලා තේරෙනවා. ඒ අනුව සීලය හුඟක් වැටෙන්නේ කායික පැත්තට, සමාධිය මානසික පැත්තට. ඒකට කායික මානසික අංශ දෙකේ නිර්වද්‍ය භාවයක්, නිර්වුල් බවක්, පිරිසිදු බවක් තමයි මේ නිබ්බාන නිරෝධය. ඉතින් ওই විදිහට මේ ශික්ෂා තුනේ අදාළත්වයත් උවට දැන් වැටහෙනවා ඇති. ඉතින් අපි මහා සතිපට්ඨාන දේශනාව ඔස්සේ දැන් ඉදිරියට ඇවිල්ලා තියෙන එහි අගහරිය අපි සත්‍යපබ්බේ ඉන්නේ. සත්‍යපබ්බේ කියන්නේ චතු සත්‍යනේ. එයින් නිරෝධ සත්‍යය අපි අවස්ථා දෙකකදී අවධානයට ලක් කළා. ඉතින් අද අපි බලාපොරොත්තු වෙන්නේ මාර්ග සත්‍යයට යොමු වෙන්න. ඒක හඳුන්වලා තියෙන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යං කියලා. තවත් තැන්වල මජ්ක්‍ධිමා පටිපදා කියන වචනේත් යෙදලා තියෙනවා. තවත් තැන්වල අරියෝ අට්ටංගිකෝ මග්ගෝ කියලාත් යෙදලා තියෙනවා. ඉතින් මේ වචන මේ ප්‍රකාශන තුනෙන්ම කියවෙන එකම දෙයක් ගෑ. මේ අංග 8කින් සහ ශික්ෂා 3කින් යුක්ත නිවෙන මඟ, නිවන් මඟ පිළිබඳ. මේ අංග 8ම පිළිබඳව අපි සාකච්ඡා මාලාවක් මීට පෙර කරලා තියෙනවා. පටිපදා නමින්. මම හිතන්නේ අපේ නිවෙන මඟ YouTube channel එකෙන් ඒක ශ්‍රවණය කරන්න පුළුවන්. පටිපදා නමින්. මගේ මතකයේ එතන දේශනා 8ක් ඇතුළත් වෙන්නේ කියලා. සමහරට මේ සාකච්ඡාව අපි ධර්ම දේශනාවක් හැටියට ප්‍රඥා වර්ධනය කරගන්න කරපු කාර්යයක් හැටියට බැලුවොත් මේ අද සිට අපි ආර්ය ශ්‍රාංගික මාර්ගය විස්තර කරන්නේ භාවිත පැත්තෙන්. භාවිත පැත්තෙන් අර දුක්ඛ නිරෝධයට උපකාරී වෙන ආකාරයට, නැත්නම් ඒක සිදු වෙන ආකාරයට කොහොමද මේ මාර්ගාංග වඩන්නේ කියන කාරණේ. එහෙම පැත්තෙන් තමයි සලකලා මේ කමඨහන් සාකච්ඡාව අපි කරගෙන යන්නේ. එතකොට ඔය ආකාරයට අපි අර පහුගිය සාකච්ඡාවේ නිබ්බුතින් බුඤ්ජමානා කියන කාරණේ ඉස්මතු වුණා. නිවන භුක්ති විඳින්නන් හැටියට. එතකොට මේ නිවන පුරුදු පුහුණු වීම එක පැත්තක්. නිවන භුක්ති විඳීම තව පැත්තක්. අපේ ඉලක්කය නම් නිවන භුක්ති විඳීමයි. එහෙත් නිවන භුක්ති විඳීමට අවශ්‍ය වැඩපිළිවෙල අපි විසින් අප තුල වර්ධනය කරගත යුතු කුසලතා, දක්ෂතා, හැකියාව මොනවද කියන එක. ඉතින් ඒක හරි පැහැදිලි. අංග වශයෙන් ගත්තොත් 8ක්, ශික්ෂා වශයෙන් 3ක් තියෙන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ මාර්ගාංග කතා වෙන්න පෙර නිවන පිළිබඳ ප්‍රසිද්ධ ප්‍රකාශයක් බුදුරජාණන් වහන්සේ විසින් කරන ලද බොහෝ තැන්වල සඳහන් වෙන පාලි පාඨයක් අපි ඉදිරිපත් කරන්න කැමතියි. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපරිපටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. ඔය නිවන හඳුන්වලා තියෙන ආකාරය. අපිට නිවන වචනයෙන් හඳුන්වා දෙන්නත් සිද්ධ වෙන අවස්ථා තිබෙනවා. එහෙම වචනයෙන් හඳුන්වා දීපු අවස්ථාවක් හැටියටයි මේ ප්‍රකාශනය අපිට පේන්නේ. එතකොට නිවනේ ස්වභාවයන් ටික මෙහි සඳහන් වෙනවා. මුලින්ම කියන්නේ ඒතං සාන්තං ඒතං පනීතං කිය. නිරෝධේ නිවන ශාන්ත ප්‍රණීත දෙයක්. සන්තං පනීතං. ඒ ශාන්ත ප්‍රණීත බව කොහොමද ඇති වෙන්නේ? ඊට අදාළ කාරණා කීපයකුත් මෙතන සඳහන් වෙනවා. මොකද්ද? සබ්බ සංඛාර සමතෝ සබ්බ උපදීපටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති කියලා. එතකොට අන්නේ ගුණාංග ටික නිවනට අදාළව යන ගුණාංග ටික නිවන විස්තර කරමින් ඉදිරිපත් කරලා තියෙන ගුණාංග ටික ඉදිරියෙන් තියාගෙන අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ
මාර්ගාංග සාකච්ඡා කරමු කියලා මට හිතුණා. එතකොට අපි මේ නිවන පැහැදිලි කරන නිවනේ ස්වභාවය පැහැදිලි කරන මේ වාක්‍යයේ තියෙන කරුණු ටිකට පොඩ්ඩක් මුලින් අවධානය යොමු කරමු. ඒ තියෙන පිළිවෙලටම අපි ගමු. සබ්බ සංඛාර සමතෝ. මේකෙන් කියවෙන්නේ මේ Nirodha මේ නිවන සාක්ෂාත් වීම සඳහා සංඛාර සමතයක් අවශ්‍යයි කියලා. සංඛාර කියන එක දැන් අපි දන්නවා සංචේතනාවට සංඛාරය කියලා කියන්නේ ප්‍රධාන වශයෙන්. එතකොට මේ සංඛාර සංචේතනා සංඛාර සමතෝ කියන එකෙන් අදහස් කරන්නේ විශේෂයෙන් මෙතන අදහස් කරනවා අකුසල සංස්කාර පැත්තෙන් ගත්තොත් නිරෝධයක් අදහස් කරන එක. ඒක නිමා වීම කියන අර්ථය දෙන්නේ එතන වචනේ යෙදලා තියෙන්නේ. ඊළඟට අකුසල නොවන සංස්කාර අකුසල නොවන චිත්ත සංකාර අකුසල නොවන කාය සංකාර අකුසල නොවන වචී සංකාර ඒවත් අපිට ගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් අකුසල සංස්කාර ගැන තමයි මෙතෙන්දී අදහස් කරන්නේ. මොකද නිවීම සැනසීම කියන දෙයට බාධාවක් වෙන්නේ නැහැ. කුසල සංස්කාරය ඒකට බාධාවක් වෙනවා නම් වෙන්නේ අකුසල සංස්කාරය තමයි. එහෙනම් මෙතෙන්දී අපිට එක පැත්තකින් තේරුම් ගන්න වෙනවා සබ්බ සංඛාර සමතෝ කිව්වම අකුසල සංස්කාර සංසිඳ වීම කියන්නේ. එතකොට අපි ආර්ය ශ්‍රාංගික මාර්ගයේ පැත්තට හැරිලා බැලුවොත් මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ආජීව, මිච්ඡා වායා, මිච්ඡා සති, මිච්ඡා සමාධි මේ ඔක්කොම අපිට අකුසල සංඛාර ගණයට දාන්න පුළුවන්. අකුසල සංස්කාර ගණයට මිච්ඡා කියන වචනේ දාලා ගත්තා. ඒක නිසානේ ආර්ය ශ්‍රාංග මාර්ගයේ මේකට සම්මා දිට්ඨි සම්මා සංකප්ප වශයෙන් දක්වලා තියෙන්නේ. එතකොට මිච්ඡා දිට්ඨියෙන් ඇති වුණු යම්කිසි අකුසල සංස්කාරයක් වේද අපි සම්මා දිට්ඨියට එනකොට ඒ අකුසල සංස්කාරේ ගෙවිලා යනවා. මේ නිරෝධ කිව්වේ ඒක. නැත්තම් සමතෝ මෙතන ඉදිලා තියෙන්නේ සබ්බ සංඛාර සමතෝ කියලා. ඒ සමතෝ කියන වචනය ඔස්සේ අපි හිතුවොත් ඒ වචනයට අනුව හිතුවොත් සියලු අකුසල සංස්කාර ධර්මයන් නිමා වීම කියන්න පුළුවන්. ගෙවි යාම අවසන් වීම කියලා අපිට ගන්න පුළුවන්. එතකොට දැන් මේ මාර්ගාංග එකින් එක බලපුවාම අපිට අකුසල සංස්කාර හඳුනා ගන්න පුළුවන්. දැන් සම්මා දිට්ඨි පළවෙනි මාර්ගාංගය ඒකේ ප්‍රතිවිරුද්ධ අංශේ මිච්ඡා දිට්ඨි. මිච්ඡා දිට්ඨිය අකුසල චිත්ත සංකාරයක් කියලා අපිට කියන්න පුළුවන්. අකුසල චිත්ත සංකාරය. මනසින් හදාගන්න වැරදි තේරුම් ගැනීමක්. වැරදි වැටහීමක්. ඒක සමතය සංකාර සමතෝ. සමත කරන්නේ කොහොමද? අන්න එතන තමයි කමඨහන තියෙන්නේ. කොහොමද මේ අකුසල සංස්කාරය සමත කරන්නේ? එතකොට ඕකෙදී නිතැතින්ම ඉදිරිපත් වෙන යෝජනාව කුසලය වැඩිම කියලා. එහෙනම් සම්මා දිට්ඨි කුසල. සම්මා දිට්ඨිය කුසලයනේ. මිච්ඡා දිට්ඨිය අකුසලයනේ. ගිවා දවන්න අකුසලය. වඩන්න කුසලය. අපි මොනවද කළේ? මොන දැන් ක්‍රියාකාරකම් ඉස්මතු වෙනවා. activities නැත්නම් කමඨහන් ඉස්මතු වෙනවා. එතකොට අපි මිත්‍යා දිට්ඨියෙන් වැළකීලා සම්මා දිට්ඨිය ඇති වෙන්න ඇති කරගන්න ඊට අදාළ ක්‍රියාකාරකම් වල අපි යෙදෙනවා. ඉතින් අපි දන්නවා සම්මා දිට්ඨිය ඇති වෙන්න හේතු මොනවද කියලා. සත්පුරුෂ සංසේවනය, ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපදාව මේවා තුලින් අපිට සම්මා දිට්ඨිය ඇති වෙනවා. එතකොට මිච්ඡා දිට්ඨිය කියන අකුසල සංස්කාරයේ නිරෝධය. එහෙනම් දැන් අපි නිරෝධ කියන එකේදී අපි ඒක බලෙන් තලාව බන්න, බලෙන් අයින් කරන්න, බලහත්කාරයෙන් ඒක කඩලා බින්දලා දාන්න. එහෙම දෙයක් මේකේ නැහැ. මෙතන කොහේත්ම බලපෑමක්, බලහත්කාරයක්
යෙදෙන්නේ නැහැ. මේක අවබෝධය හරහා යෙදෙන ක්‍රියාකාරකම. සම්මා දිට්ඨිය ඇති වෙනකොට මිච්ඡා දිට්ඨිය කියන අකුසල සංස්කාරය, අකුසල මනෝ සංකාරේ නිමා වෙනවා, නිරෝධ වෙනවා. ඊළඟට අපි දැන් මේ පළවෙනි මාර්ගාංගයේ පැත්තෙන් ගත්තොත් අපි පළවෙනි මාර්ගාංගයට විතරක් අර පදනෙමින් අවධානය යොමු කරමු. ඊළඟට තියෙන්නේ උපදීපටි නිස්සග්ගෝ කියන එක. උපදීපටි නිස්සග්ගෝ. උපදි කියන වචනේ තියෙන හුඟක් රැස් කිරීම කියන අර්ථය, එකතු කිරීම, රැස් කිරීම වගේ අදහසක් තියෙන්නේ. එතකොට අපි සමහර විට මේ නිවීමට සැනසීමට බාධා වෙන දේවල් අපි එකතු කරන්න, එක්රැස් කරන්න පුළුවන්. එහෙම ඉඩ තියෙනවා. ඒක නොදැනුවත්කම, අවිද්‍යාව නිසා හෝ එහෙම නැත්නම් ඉතින් කාම තණ්හාව නිසා හෝ වෙන්න පුළුවන්. විශේෂයෙන් එකතු කිරීම, රැස් කිරීම, ගොනු කිරීම කියන අර්ථය තියෙන උපදි කියලා. ඊළඟට දැනට අපිට ලැබිලා තියෙන මේ ස්කන්ධයට, පංචස්කන්ධයට උපදි කියන වචනේ යෙදිලා තියෙනවා. නමුත් මෙතන අදහස් කරන්නේ විශේෂයෙන්ම මේ පවතින දේවල් තණ්හා මාන දිට්ඨි වශයෙන් මනසින් ග්‍රහණය කිරීම. උගක්ම අදහස් කරන්නේ උපදි කියන වචනේ. ඒකයි. එතකොට අර සම්මා දිට්ඨිය නැති තැන තමයි මේ පවතින දේවල් තණ්හා මාන දිට්ඨි වශයෙන් ග්‍රහණය කරන්නේ. දැන් අපි හොඳම නිදර්ශනය උපදියට දෙන හොඳම නිදර්ශනයක් තමයි මේ රූපකාය. රූපකායට උපදි කියන්නේ. එතකොට දැන් ඕක විස්තර කරන තැන්වල හැදරුව ඇති බව, කාය ශක්තිය ඇති බව, උසට සරිලන මහත ඇති බව, ඔය වගේ දේවල් උපදි සම්පatti කියලා කියනවා. එතන අර උපදි කියලා කිව්වේ අර ශරීරයට. සම්පatti කියන්නේ මනවින් යෙදිලා තියෙනවා, මනවින් ලැබිලා තියෙනවා කියන අර්ථය. එතකොට එහෙම සලකලා මේ ශරීරය උපදියක් හැටියට ගත්තොත් ඒක මනසින් දැඩිව ගැනීම, උපාදාන කර ගැනීම සිද්ධ වෙන්නේ යථා ස්වභාවයේ අවබෝධ නොවීම නිසා. ඒ කියන්නේ කය පිළිබඳ සම්මාදිට්ඨිය නැතිකම, විද්‍යාව නැතිකම කියලා අපි ඒක කියන්න පුළුවන්. ඒ අවබෝධය එනකොට, සම්මා දිට්ඨිය එනකොට, අපි සම්මා දිට්ඨිය වර්ධනය කරනකොට අර උපදී මිත්‍යා දෘෂ්ටිය පදනම් කරගෙන අර අල්ලගෙන බදාගෙන මාන්නයක් ඇති කරගෙන උඩඟු ගමින් මේ පරිහරණය කරන දේ අපිට එහෙම දේවල් ලැබිලා තියෙන්න පුළුවන්. නමුත් ඒක තණ්හාවෙන් මානෙන් දිට්ඨියෙන් ඒ පිළිබඳව ඇති කරගන්නා වූ ඒ තණ්හාමාන දිට්ඨි අන්න ඒක ගෙවිලා යන ප්‍රඥාව දියුණු කරන එක. තේරෙනවා මේ උපදිය අපි ලබාගත්ත රැස් කරගත්ත මේ රූප කාය එතනින් එහාට ගියාම ධන දාන්නේ වස්තු ඉදකරන් ගෙවල් දොරවල් යාන වාහන නොඑක් දේවල් ඔක්කොටම අපිට උපදි කියන වචනේ පාවිච්චි කරනවා. රැස් කිරීම මාර්ගය. එතකොට තේරෙනවා සම්මාදිට්ඨියට ආපුවන් පස්සේ මේක දැඩිව ග්‍රහණය කරන්න දෙයක්වත් නැහැ. අනවශ්‍ය තරමට එක්රැස් කරන්න දෙයක්වත් නැහැ කියලා. එතකොට මේ උපදි ලක්ෂණය මනසින් අතහැරෙන උපදි පටි නිස්සග්ගෝ කිව්වේ ඒක. උපදි පටි නිස්සග්ගෝ. ඉතින් ප්‍රඥාවෙන් ඕක සිද්ධ වෙනවා. ඊළඟට තණ්හාක්ඛයෝ. තණ්හා කියන වචනේ අර්ථය දැන් දන්නවා. ඇලෙන, ගැටෙන, මුලා වෙන ස්වභාවය මනසේ තියෙන. එම ස්වභාවයක් මනසේ තියෙන. ඇලෙන, ගැටෙන, මුලා වෙන ස්වභාවය. ඉතින් ඒ ස්වභාවය ඇයි ඇලෙන්නේ, ඇයි ගැටෙන්නේ, ඇයි මුලා වෙන්නේ කියන එක පරිබාහිර කෙනෙකුට විස්තර කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ උනත් විස්තර කරලා තියෙනවා. නමුත් අපි කමඨහනක් හැටියට ගත්තොත් තණ්හාව ඒක අපේ අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වෙන ආකාරය දැකීම අවබෝධ කර ගැනීම තියෙනවා. අපිට ගොඩාක් සතිය උපකාරී වෙනවා මෙතෙන්දී. මේවා ඇතුළත ක්‍රියාත්මක වෙන අවස්ථාවේ පවත්වා ගත යුතු අවදිමත් භාවය සතිය කියලා කියනවා. යමක් අභ්‍යන්තරයේ සිද්ධ වෙනවා ඒ ගැන අවදිමත්. ඒකයි. ඉතින් සතිය ඒ යනෝපකාරී වෙනවා. මේ විදිහට
මේ තණ්හක්ඛය ස්වභාවයට ඇලෙන ගැටෙන මුලා වෙන ස්වභාවය දුරු වෙන්න සම්මාදිට්ඨිය උපකාරී වෙනවා. සම්මාදිට්ඨිය වැඩිවීමෙන් සංකාර සමත වෙනවා, උපදීපටි නිස්සග්ග වෙනවා, තණ්හක්ඛය වෙනවා. ඒ වගේම විරාග කියන්නේ අර අරමුණු වල තද බල විදියට ඇලෙන ස්වභාවය. එතකොට ඒකත් සම්මාදිට්ඨියෙන් පෙන්නලා දුන්නම මේකේ ඇලීමෙන් මේ දුක්ඛ ස්වභාවයන් ඇති වෙනවා කියලා. මොකද සම්මාදිට්ඨිය කියන්නේ නිතරම ඔය හතර තමයි පෙන්වන්නේ. සම්මාදිට්ඨියෙන් කෙරෙන්නේ මේ හතර. දුක, දුකට හේතුව, මිදීමේ මඟ. එතකොට සම්මාදිට්ඨිය ඕක පෙන්නලා දෙනවා. තණ්හාව, උපදීය, අකුසල සංස්කාරය දුකට හේතුවක් වෙනවා. එතකොටම මනසින් ඒක ගිලිහිලා යනවා. මේ තණ්හාව ක්ෂය වෙනවා කියලා අපි ඒකට කියන්නේ. තණ්හාවත් එක්ක යෙදিলা තියෙන වචනේ ක්ෂය, ගෙවි යාම කියන අර්ථය. තණ්හක්ඛය. ඊළඟට උපදිත් එක්ක යෙදিলা තියෙන්නේ පටිනිස්සග්ගෝ කියන වචනේ. උපදිය අතහැරිලා යනවා. උපාදාන ස්වභාවය අතහැරිලා යනවා. රැස් කරන ගතිය අතහැරිලා. සංකාරයක යෙදিলা තියෙන්නේ සමතෝ කියන වචන. සංකාර සමතෝ. අකුසල සංස්කාරය සමත වෙලා දැන් ඒක හරියට ලොකු රණ්ඩුවක් නතර වුණා වගේ එක සමතේ ඇතුළත තියෙන මේ අකුසල සංස්කාර සමත වෙලා තියෙනවා. දැන් මේ අකුසල සංස්කාර ඇති වෙන්නේ. සංස්කාර ඇති වෙනවා. සංස්කාරය කියන එක ඉතින් පංචස්කන්ධයට අයිති දෙයක් නේ. ඒක ස්වභාවිකයි, ඒක ඇති වෙනවා. නමුත් දැන් යම් වෙනසක් සිද්ධ වෙලා තියෙනවා. ඒ මොකද්ද? අකුසල සංස්කාර වෙන්නේ නැහැ. ඒ සමත වෙලා තියෙනවා. ওই විදිහට මේ සම්මා දිට්ඨියේ උපකාරය උදව්වෙන් මේ සිද්ධ වෙන දේ. ඕක තමයි නිබ්බුති. ඒක තමයි නිවීම. අපේ අභ්‍යන්තරයේ සිද්ධ වෙන වෙනසක් මේ නිවන කියලා. ඉතින් සංකාර සමතෝ, උපදීපටි නිස්සග්ගෝ, තණ්හක්ඛයෝ, විරාගෝ, නිරෝධෝ. විරාගය, නිරෝධය. ඔය විදිහට ඔය නිවනේ ලක්ෂණ පෙන්වන්නේ. ආර්ය ශ්‍රාංගික මාර්ගයට අපි තවත් ටිකක් අවධානය යොමු කරමු. මාර්ගාංග වලට ඊළඟට තියෙන්නේ සම්මා සංකල්පය. සම්මා සංකල්පය කවුරුද දන්නවා? නෙක්ඛම්ම සංකප්ප, ව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියලා. ඒකේ ප්‍රතිවිරුද්ධයේ මිච්ඡා සංකල්පය අපිට හිතා ගන්න පුළුවන්. නෙක්ඛම්ම සංකප්පය කුසල නම් කාම සංකල්පය අකුසල. ඒකේ ආදීනවේ අපිට වැටහෙනවා නම් ඔන්න මිත්‍යා සංකල්පය අයින් වෙනවා. ඉවත් වෙනවා, බැහැර වෙනවා, දුරු වෙනවා. සම්මා සංකල්පයට එන. ඒ වැඩිත් ඉතින් ගොඩාක්ම ප්‍රඥාව උපකාරී වෙනවා. මේක ප්‍රඥාව නිසා තමයි මේ සංකල්ප වෙනස් වෙන්නේ අපේ. අවබෝධ වෙන්න තමයි මේවා වෙනස් වෙන්නේ. අපි හිතාගෙන ඉන්න විදි, අපි අපේක්ෂා කරන ආකාරයන්, අපේ බලාපොරොත්තු ප්‍රාර්ථනා ඌවටනේ සංකප්ප කියන්නේ. ඉතින් ඒවා සමහර විට කාමය පදනම් කරගෙන බලාපොරොත්තු ප්‍රාර්ථනා අපේක්ෂා තියෙන්න පුළුවන්. කාම සංකප්ප. ඒවා තමයි මූලික ඉතින් තියෙන්නේ. ව්‍යාපාද සංකල්පය, විහිංසා සංකල්පය එන්නේ ඔය කාමයට බාධාවක් වෙන තැන. කාමයට බාධා වුණොත් කාමයේ භුක්ති විඳින ඔන්න එතෙන්දී ඇති වෙනවා ව්‍යාපාද අදහස. කැටෙන අදහස ඇති වෙනවා. ව්‍යාපාද සංකප්ප තියෙන පුළුවන්. හැබැයි දැන් ප්‍රඥාවෙන් පෙන්නුවොත් මේක ප්‍රඥාව නිතර මේ සම්මාදිට්ඨියෙන් පෙන්නුවොත් සම්මාදිට්ඨිය නිතරම පෙන්වන්නේ අර දුක, දුකට හේතුව, මිදීමේ මඟ කියන එක. ඉතින් මේ දේ මේ මිත්‍යා සංකල්පය, වැරදි අදහස, වැරදි සිතිවිල්ල, අකුසල චේතනාව දුකට හේතු වෙන දෙයක් කියලා ප්‍රඥාව විසින් පෙන්නපුවා. ඔන්න මේ සංකල්පය වෙනස් වෙනවා. ඉතින් දැන් අපි මේ සාකච්ඡාවේ අපි කතා කරන්නේ කමඨහන් ඇත්තට. ඒතකොට දැන් සංකල්ප
පිළිබඳ අවදි වෙන්න ඕන. දැන් සතිපට්ඨාන භාවනා ක්‍රමේ ලක්ෂණය සතිමා සම්පජානෝ ආතාපිනි. ඒ අනුව අපි අපේ සංකල්ප වලට අවදි වෙන්න ඕන. අපේ සිතුම් පැතුම්, අපේක්ෂා, බලාපොරොත්තු, ප්‍රාර්ථනා ඔය ගොඩක් දේවල් තියෙනවා. ඒව නැතුව නෙමෙයි, ඒව ඇති වෙනවා, ඉෂ්ට වෙනවා. සමහරට ඉෂ්ට වෙන්නේ නැතු වෙනවා. නැති වෙලා ඉෂ්ට නොවීම අවසන් වෙලා යන අවස්ථාවක් තියෙනවා. එහෙමයි තියෙන්නේ. ඉතින් සංකල්ප වලට අවදි වීම තමයි මෙතන භාවනා කියලා කියන්නේ. ওই චිත්තානුපස්සනාවෙන් මුගක්ම අපිට මඟ පෙන්නේ ඔය සංකල්ප වලට අවදි වීම කියන. එතන චිත්ත කියන වචනේ පාවිච්චි කළා. මනසේ තියෙන මානසික ස්වභාවය විවිධාකාරයි. ඒවට අවදිමත් භාවයක් ඇති කරගත්තොත්, සතිමත් වුණොත් ඔන්න ප්‍රඥාවේ ක්‍රියාකාරකම සිද්ධ වෙනවා. ප්‍රඥාව එතන පෙන්නලා දෙනවා මේ සංකල්පය දුකට හේතු වෙනවා කියලා. ඒක පෙන්නලා. එතකොට තමයි අර සංකල්පය වෙනස් වෙන්නේ. මිත්‍යා සංකල්පය දුකට හේතු වෙනවා කියන එක. කාම සංකල්පය, ව්‍යාපාද සංකල්පය, විහිංසා සංකල්පය අපේ හිතවල ඇති වෙන්නේ. ඕවා අපේ හිතවල නම් ඔහොම ඒවා ඇති වෙන්නේ නැහැ කියන නිකන් එහෙම අදහසක ඉන්න ඕනේ අපි භාවනා යෝගී. සෝදිසිමත් වෙන එක තමයි අපේ ස්වභාවය. එවැනි සංකල්ප අපිට ඇති වෙනවද? අපි දැනට අදහස් කියලා කියමු, සංකප්ප කියන පාලි වචනේට. එවැනි අදහස් ඇති වෙනවද? කාමී අදහස්. ඊට පස්සේ ඒවට බාධා වෙන තැනකදී ව්‍යාපාද, ද්වේෂ සහගත අදහස්, ගැටෙන අදහස්. ඊළඟට හිංසාකාරී අදහස්, විහිංසා සංකප්ප. එහෙම ඇති වෙනවද කියලා අපි බලමු. එතකොට එහෙම ඒකට අවදි වුණොත්, කාම සංකල්පයට අවදි වුණොත්, ඒ කියන්නේ අපි මේ අවදි වුණොත් කියන්නේ සතිමත් වෙනවා කියන එකයි. සතිමත් වුණොත් තමයි ඒකේ ආදීනව හිතන්න, ඒකෙන් අර දෙවෙනි ආර්ය සත්‍යයට කියන්නේ දුක්ඛ සමුදයට ඒක හේතු වෙන ආකාරය පෙන්වන්න පුළුවන්. තේරෙන්නේ අවදි වුණොත් විතරයි. අවදි නොවුන කෙනාට මේ මිත්‍යා සංකල්පේ, කාම සංකල්පේ, ව්‍යාපාද සංකල්පේ, විහිංසා සංකල්පේ ආදීනමය තෝර බේර ගන්න බෑ. තෝර බේර ගන්න බෑ. ඒක නිසා සංකල්පයට අවදි වීම තියෙනවා. අවදි වුණාම තේරෙනවා මේ අදහස දුකට හේතුවක් කියලා. මේ අදහස ක්‍රියාත්මක කිරීමෙන් තමන්ගේ නිවන දුරස් වෙනවා. නිවීම සැනසීමට විශාල බාධාවක් වෙනවා මේ සංකල්පයෙන් කියන්නේ, මේ අදහසෙන් කියන්නේ. එතකොට දුක්ඛ සමුදය පැත්තට නෙමෙයි ගිහිල්ලා තියෙන්නේ. ඒක තේරුම් යනකොට ඒ සංකල්පය ගෙවිලා යනවා. සංකල්පය වෙනස් වෙනවා. ඒකයි සංකප්ප කියන එකෙන් අදහස් කරන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට මේ සංකාර සමතය, උපදිපටි නිස්සග්ගය, තණ්හක්කය, විරාගය, නිරෝධය. ඔය කියන තත්වයන් ඇති වෙන්න මේ දිට්ඨිය වෙනස, මිත්‍යා දිට්ඨියේ සිට සම්මා දිට්ඨියටපත් වීම. සංකල්පයේ වෙනස, මිත්‍යා සංකල්පයේ වල සිට සම්මා සංකල්පයට පැමිණීම කියන දේ උපකාරී වෙනවා. එතකොට පරමාර්ථේ නිබ්බාන, විරාගෝ නිරෝධෝ නිබ්බාන. ඒ තත්වයටපත් වෙන්න මොකද්ද වැඩපිළිවෙල? මොකද්ද මාර්ගය? මොකද්ද දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව? ඒ තමයි අපි මේ කතා කරන මාර්ගාංග 8. ඒකට අපි ඔය දෙක ගැන තමයි අද අවධානය යොමු කරන්නේ. ප්‍රඥා ශික්ෂාවට අදාළ මාර්ගාංග 2. සම්මා දිට්ඨි, සම්මා සංකල්ප කියන මාර්ගාංග 2. ඉතින් අපි දැන් සතිපට්ඨාන භාවනා ක්‍රමයේ යටතේ අපි මේ අවදිමත් බව, සෝදිසිමත් බව, උත්සාහවන්ත බව පවත් ගන්නවා. අපේ දැක්ම හරියටම හරිද නැත්නම් ඒවයි අඩුපාඩු තියෙනවද? සම්මා දිට්ඨිය සම්පූර්ණ වෙලාද කියලා. අපි ඒක ගැන සෝදිසිමත් වෙනවා. අපේ දැක්ම කොහොමද දැන් අපි මේක භාවනාවකට ගන්නෙ? දැනුමට ගන්න නම් පුළුවන් අපිට හරි ඉක්මනින්.
නමුත් දැන් පුහුණුවට ගන්න එක කොහොමද කරන්නේ? ඒක තමයි අපිට හුඟක්ම වැදගත් වෙන කාරණේ පුහුණුවට ගන්න ආකාරය. ඉතින් අපි නොඑක අවස්ථාවල නොඑක් විදිහේ විශ්වාස පිළිගැනීම් ඇදහිීම් අපේ ජීවිතවල තියෙනවානේ. අන්න ඒවා ගැන සුපරික්ෂාකාරී වීම තමයි මෙතන විශේෂයෙන් කෙරෙන්නේ. ඉතින් ඒ සුපරික්ෂාකාරී බව ඇතුලේ තමන් මිත්‍යා දෘෂ්ටියක ඉන්නවද සම්මා දිට්ඨියක ඉන්නවද කියලා යම් ප්‍රමාණයකට තමන්ටම තේරුම් කරගන්න පුළුවන්. හැබැයි ඒකෙදි සමහර වෙලාවට අපිට සද්ධර්ම ශ්‍රවණේ, කල්යාණ මිත්‍රයාගේ ආශ්‍රය වගේ කාරණා, බාහිර කාරණා දෙකත් වැදගත් වෙනවා. අභ්‍යන්තර කාරණා ගත්තම යෝනිසෝ මනසිකාර ධම්මානුධම්ම පටිපදා කියලා අභ්‍යන්තර කාරණා දෙකක් සඳහන් කරලා තියෙනවා. මේ හතරම අපිට සම්මාදිට්ඨිය සඳහා උපකාරී වෙනවා. ඉතින් අපි මිත්‍යා දිට්ඨියට අවදි වීම තමයි අවධානය යොමු කරලා සෝදිසිමත් වෙලා ඒක ගැන සුපරික්ෂාකාරී වෙලා මිත්‍යා දිට්ඨියෙන් මිත්‍යා සංකල්පයෙන් බැහැර වෙන්න ආතාපි ව්‍යායාම කිරීමයි තියෙන්නේ. භාවනාවේ තියෙන එකයි. විශේෂයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය භාවේතබ්බ ධර්මයක් හැටියටනේ දේශනා වෙලා තියෙන්නේ. භාවේතබ්බ පුරුදු පුහුණු විය යුතු කියන අදහස භාවේතබ්බ කිව්වම තියෙන්නේ පුරුදු විය යුතු පුහුණු විය යුතු කියන අදහස. එයන අපිට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන්නේ පුරුදු වෙන්න දෙයක්, පුහුණු වෙන්න දෙයක්. ඉතින් ඒ පුරුද්ද පුහුණුව ඇති කරගන්නට පෙර මේ සතිපට්ඨාන ක්‍රමයේදී අපිට උගන්වනවා සිහිය කියන දෙයක්. සෝදිසිමත් බව කියන දෙයක්, වීර්යය කියන දෙයක්. ඒ ඔය තුන තමයි අපි පුරුදු කරන්නේ. ඔය සම්මා දිට්ඨිය ඇති කරගන්න, නැත්නම් මිත්‍යා දෘෂ්ටිය දුරු කරන්න ඔය තුන තමයි අපිට උපකාරී වෙන්නේ. ඒ වගේම මිත්‍යා සංකල්ප බැහැර කරන්න, සම්මා සංකල්ප ඇති කරගන්න ඔය තුන තමයි උපකාරී වෙන්නේ. සතිමත් බව, සෝදිසිමත් බව සහ අවංක උත්සාහය. අපි ඔය තුන පරිවර්තනය කරගෙන තියෙන එහෙම. ඉතින් මේ විදිහට ගියාම ඔය දිට්ඨි සංකල්ප, මිත්‍යා දිට්ඨි, මිත්‍යා සංකල්ප ඉවත් කරන්න පුළුවන්. එතකොට ඒක ඉවත් කළ යුතු ක්‍රමය, කමඨහන ක්‍රියාකාරකම තමයි අපිට උඟක් වැදගත් වෙන්නේ. ඉතින් මම හිතනවා මේ ක්‍රියාකාරකම් වල අපි දැනටමත් නිරත වෙලා ඉන්නේ. හරියටම දුක්ඛ නිරෝධයට හේතු වෙන විදිහේ ධර්මයේ ශ්‍රවණය කෙරේ. කල්යාණ මිත්‍ර ආශ්‍රයේදී ඒ දුක්ඛ නිරෝධයට අදාළ දේම සාකච්ඡා කිරීම, කතා බහ කිරීම. එතකොට මේ ඒක තමයි එතකොට කමඨාන. ඒ තුලින් මේ නිරෝධය, ඉතින් මාර්ගයේ තියෙන ඕනම දෙයක්. මාර්ගයේ තියෙන ඇත්තටම කමඨාන. මාර්ග සත්‍ය තුල තියෙන. ඉතින් සම්මා දිට්ඨිය ඇති කරගන්න අපි ක්‍රියාකාරී වෙනවා. ක්‍රියාකාරී බවටනේ කමඨහන කිව්වේ. ක්‍රියාකාරී වෙනවා. ඒ ක්‍රියාකාරකම් දල වශයෙන් හතරක් පෙන්නනවා. සත්පුරුෂ සංසේයෝ සද්ධම්මස්සවන යෝනිසෝච මනසිකාරෝ ධම්මානුධම්ම පටිපatti කියලා. ඔය තමයි ක්‍රියාකාරකම්. ඔය තමයි කමඨහන. දැන් බණක් අහන එක කමඨහනක් නේ. මේ නිවනට අදාළ බණක් අහන එක කමඨහන. ඊළඟට කල්යාණ මිත්‍රයෙක් එක්ක කරන ධර්ම සංවාදයේ කමඨහනක් වෙනවා අපි. මොකද ප්‍රඥාව වැඩෙන්නේ, ප්‍රඥාව වර්ධනය කරගන්න. ඉතින් අපි හුඟක් කරනවා, හැබැයි සද්ධර්ම ශ්‍රවණය හුඟක් කරනවා. නමුත් ඒවා කොච්චර දුරට නිබ්බාන පටිසංයුක්ත ධර්මදේශනා ශ්‍රවණය කරනවාද කියන එක ප්‍රශ්නයක්. ඉතින් ඒක තෝර බේර ගන්න ඕන අපි. නිබ්බාන පටිසංයුක්ත දේශනා තෝර බේරගෙන ඒව අහනවා. නැත්තම් අපිට අහන්න ගොඩාක් දේශනා තියෙනවා. බුද්ධ දේශනා හැටියටම, සූත්‍ර දේශනා හැටියටම ගොඩක් තියෙනවා. ඊළඟට ඒවා අර්ථ විවරණය කරන දේශකයෝ කියලා අපි කියමු. දේශකයෝ ගොඩක් ඒකයි. ඉතින් දේශකයෝ ගොඩක් මැද්දේ අපි කොහොමද හරියටම මේ සද්ධර්මයේ, නිබ්බාන පටිසංයුක්ත ධර්මයේ කොහොමද හොයාගන්නේ, තෝර බේරගන්නේ? ඉතින් ඒක ටිකක් කාලයක් පොඩ්ඩක් ගත වෙනවා මේ කාර්යයට. පොඩි කාලයක් ගත වෙනවා.
හැබැයි මේකේ තියෙනවා අපේ යම්කිසි මේ පරිේශන ක්‍රමයක් බුදුරජාණන් වහන්සේම දේශනා කරලා තියෙනවා මේක හොයාගන්න. මොකද බුදුරජාණන් වහන්සේ හැමතිස්සෙම හැමදාම වැඩ ඉන්නේ නැහැනේ කොහොමද කිසිම මිනිස්සෙක්. බුදුරජාණන් වහන්සේත් මිනිස්සෙක්. නාම රූප හැටියට ගත්තත් ඒ නාම රූප පුඤ්ජය අවසන් වෙනවා යම් දවසක. එතකොට මේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියොත් අපිට උන්වහන්සේ මොන ගෑහිලා සාකච්ඡා කළා මේ සම්මා දිට්ඨියට අදාළ දේ පැහැදිලි කරගන්න පුළුවන්. එහෙත් නැති වටපිටාවක මොකද්ද කරන්නේ? ඉතින් ඒකේ එක ක්‍රමයක් හැටියට පෙන්නනවා යම් දහමක් කවුරු හරි දේශනා කරනවා කවුරු හරි දේශකයෙක් දේශනා කරනවා. එහෙම නැත්නම් පොතක පතක සූත්‍රයක සඳහන් වෙලා තියෙනවා. ඒක අපිට අනුගමනය කළොත් කරාපුවාම අනුගමනය කරද්දී අපේ අර සම්මා දිට්ඨි සම්මා සංකල්ප ඇති වෙනවට මිත්‍යා දෘෂ්ටි මිත්‍යා සංකල්ප ඇති වෙනවා. එහෙම වෙනව සමහර දේශනා අපි අහපුවාම. ඊළඟට ඒ ඔස්සේ දුකින් මිදීම වෙනුවට දුක ඇති කරන ස්වභාවයක් ඒක පෙන්නනවා නම් ඒ කියන්නේ ඒ දහම සත්පුරුෂ ධර්මයක් අරිය ධර්මයක් නෙවෙයි කිය. දැන් සමහර විෂයන් පිළිබඳව අපි අහුම්කම් දෙන දේශන වලින් පස්සේ ඒ දේශන කරන්නේම සමහරට ලෞකික යමක් පිළිබඳව ලොකු කාමාශාවක් ඇති කරගන්න. ඉතින් මේ සාකච්ඡාවෙන් සම්මන්ත්‍රණයෙන් දේශනෙන් පස්සේ අහපු පිරිසට මොකද වෙන්නේ? තද කාමාශාවක් ඇති වෙනවා. ඒ කියන්නේ අපි හිතමු කිසියම් භාණ්ඩයක් පිළිබඳව ඔය හඳුන්වා දීමේ වැඩසටහන් කරන්නේ ජනමාධ්‍ය වල එහෙම කරනවා. ඉතින් පාරවල් තොටවල් ගානේ සමහර වෙලාවට ඉඳගෙන එහෙම කරනවා. එහෙම කරපුවාම ඒ පිළිබඳව ලොකු කැමැත්තක් අපේ හිතවල ඇති වෙනවා. අර භාණ්ඩයේ වස්තුව පිළිබඳව කරන අර ප්‍රචාරණය නිසා හඳුන්වා දීමේ ක්‍රමවේදය කලාව නිසා වැරදි දෘෂ්ටියක් වැරදි සංකල්පයක් ඇති වෙනවා. හැබැයි අපි අවදිමත් භාවයකින් හිටියොත් මේක ඉතින් වෙන්න තියෙන ඉඩකඩ බොහෝම අඩුයි. වෙන්නේ නැහැ කියලා තමයි අපිට කියන්නේ. ඉතින් අපි ඕක ටිකක් අනුගමනය කරලා බලනකොට මේ දුක කියන එක අඩු වෙනවනම් අර දේශනාවේ අර පොතපතේ කියන කාරණේ අර සූත්‍රයේ කියන කාරණේ අපි අනුගමනය කරලා බලනකොට ඒකට අපි ධම්මානුධම්ම පටිපත්ති කියනවා. සමහර විට අපිට අත්දකින්න පුළුවන් දුක වැඩි වෙනවා කියලා. මේ ධර්මතාවය අනුගමනය කිරීම හරහා. එහෙනම් ඒක අපිට නිගමනයකට එන්න පුළුවන්. ඒක නිවන පිණිස නිවීම සැනසීම පිණිස හේතු වෙන කාරණයක් නෙවෙයි කියලා. එහෙනම් අපිට ලේසියෙන් මේක අතහැරලා දාන්න පුළුවන්. ඒකට පරිේශණය අපිමයි කළේ. අපිටම මේක කරන්න පුළුවන්. දැන් ගාක් වෙලාවට අපි බාහිරේ මත යැපෙන ස්වභාවයක් තියෙන මේ ධර්ම මාර්ගයේදී. බණහනවයි කියන එක ධර්ම ශ්‍රවණය කරනවයි කියන එක අවශ්‍ය දෙයක්. උසස් දෙයක්. මේ ධර්ම මාර්ගයේදී සිද්ධ විය යුතු දෙයක්. නමුත් ගාක් අය ඒක යම් ප්‍රමාණයකට අල්ල ගන්නවා. ඒ කියන්නේ අපි බණ අහනවා මෙච්චර බණ අහලා තියෙනවා මේ දේශකයන්ගේ මේ ස්වාමීන් වහන්සේලාගේ බණ අහලා තියෙනවා අපි ආදි වශයෙන් කියලා. ඒ අසා තිබීම වැදගත්. නමුත් ඒ ඇසීම තුල අපි මොනවද අවබෝධ කරගෙන තියෙන්නේ? ඒ ධර්ම ශ්‍රවණය තුල. අන්න ඒකයි වැදගත් වෙන්නේ. ගොඩාක් බණ අසා තිබීම වැදගත් කොට සලකන්නේ නැහැ මේ ධර්ම මාර්ගයේ. අත්‍යවශ්‍ය බණ ටික අහලා තියෙනවා. ඒක දැන් අනුගමනය කරනවා. එහෙමයි. ඉතින් ඔන්න ඔය විදිහට සම්මා දිට්ඨි සම්මා සංකල්ප ඇති කර ගැනීම සහ ඊට අදාළව අපි තේරුම් ගත යුතු සොයා විමසා බැලිය යුතු අංශ අපි අවධානයට ලක් කරේ. දැන් ඔය මිත්‍යා දිට්ඨියෙන් සම්මා දිට්ඨියට ආවම මිත්‍යා සංකල්පයෙන් සම්මා සංකල්පයට ආවම අපි මුලින් කියපු පාඩේ සිද්ධ වෙනවා. සංකාර සමත වෙනවා. එතකොට එතන පේනවා අපිට
මිත්‍යා දිට්ඨියයි මිත්‍යා සංකල්පයටයි මේ සංකාර කියන වචනේ යෙදුවා. එතකොට ඒක වෙනස් වෙනකොටම ඒ සංකාරය සමත වෙනවා. ඒ අකුසල සංස්කාරය ගෙවිලා යනවා. එතකොට මේ විදිහට මේවයි මේ ධර්මතාවල අන්තර් සම්බන්ධතාව අපි ඒ කියන්නේ සැලකිලිමත් වෙන්න ඕන. අන්තර් සම්බන්ධතාවය. ඒකයි. එතකොට මේක පැහැදිලි වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට අපි ඔය දෘෂ්ටි සහ සංකල්ප පිරිසිදු කර ගැනීම අපි භාවනාවේදී කරන්නේ. ඒකට විශේෂයෙන් අපි කරන්නේ ඔය ක්‍රියාකාරකම් 4. සත්පුරුෂ සංසේව, සත්පුරුෂෝ ආශ්‍රය කිරීම. ඉතින් සත්පුරුෂයෙක් තෝරගන්නේ කොහොමද කියලා අහුවොත්, එතයා යහපත් දේ පිළිබඳ දැනුම තියෙනවා. යහපත් දේ යාගේ ජීවිතය අනුගමනය කරනවා. කාටත් දකින්න පුළුවන්. සත්පුරුෂයාගේ ස්වභාවය. සත්පුරුෂ සංසේව. එවැනි අය ආශ්‍රය කිරීම. සද්ධම්ම ශ්‍රවණ. සද්ධර්මයේ ශ්‍රවණය කිරීම. ඊළඟට යෝනිසෝච මනසිකාරෝ නුවණින් මෙනෙහි කරනවා. ඕනම දහමක් ඇහුවොත්, දහම් පොතපතක් කියවුවොත්, කල්යාණ මිත්‍රයෙක් සමග කරන සාකච්ඡාවක් කළොත්, මේ හැම එකකින්ම පස්සේ මේ යෝනිසෝ මනසිකාරය ඇත්තටම වෙන්නවා. නුවණින් මෙනෙහි කිරීම. එහෙම නැත්නම් අපි ඔය බණ අහලා එක්කෝ ඒක එහෙමම පිළිපදිනවා. එහෙම නැත්නම් ඒක පැත්තකට දානවා. කල්යාණ මිත්‍රයා එක්ක සාකච්ඡා කරලා තමයි ඒක එතනින් ඉවරයි. ඉතින් එහෙම නොවි අපි ඒක යෝනිසෝ මනසිකාර කරනවා. නැවත ඒක මතක් කරලා සිහි කරලා මේ කියපු කාරණේ හරිද? මේ සාකච්ඡාවේදී මේ ඉදිරිපත් කර කාරණේ හරිද? මේ පතේ ලියලා තියෙන මේ කාරණේ හරිද කියලා. ඒකයි ඔය අපදේශ ධර්මවලදී හැම නේව අභිනන්දිතබ්බං න පටික්කෝසිතබ්බං, එකවරම මේක අභිනන්දනය කරන්න, මේක ඉස්මුදුනින් පිළිගන්නවා කියන එකනේ අභිනන්දනේ. මෙතන අර්ථේ ඒක සැරේටම සාදු සාදු කියලා පිළිගන්නේ නැතුව ටික යෝනිසෝච මනසිකාරෝ ටිකක් හිතලා කල්පනා කරලා බලන්න. මේක මෙහෙම වෙන්න පුළුවන්. ඒක නිසා ඔය අපදේශවල බුදුරජාණන් වහන්සේ අපිට දෙන උපදේශය ඒක. අපදේශවල තියෙන උපදේශය. මේවා අභිනන්දිතබ්බන්න පටික්කෝසිතබ්බන්. එකවර පිළිගන්නත් එපා, එකවර බැහැර කරන්නත් එපා. ධර්මයට සහ විනයට අනුව ගලපලා බලන්න. ගලපුවාම අපිට තේරෙනවා මේකේ සදොස් මේක නිදොස් කියලා. ඉතින් ওই විදිහට මේ යෝනිසෝ මනසිකාරය මේ කටයුත්තේදී අපිට ලොකු උපකාරයක් කරනවා. ඊළඟට ධම්මානුධම්ම පටිපන්න අර ක්‍රියාත්මක කරලා බැලීම. ඒකෙනු සමාහයට ක්‍රියාත්මක කිරීමෙන් ඉතින් දුක ජනනය වෙන බව පේනවා. ඉතින් සිහිනුවන තියෙන එක්කෙනා එතෙන්දී විනිශ්චයකට එනවා. පැහැදිලි නිශ්චයකට එනවා. මේ ක්‍රියාකාරකමෙන් මේ අයහපත සිද්ධ වෙනවා. මේ දෝෂය සිද්ධ වෙනවා. එහෙම කළා එතකොට ඒ පටිපදාවෙන් අයින් වෙනවා. ඒ ධම්මානුධම්ම පටිපදාවෙන් අයින් වෙනවා. දැන් ධම්මානුධම්ම පටිපදාව කියවම උගක් වෙලාවට අපි විස්තර කරන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හැසිරීම කියන එක වැරද්දක් නෑ. නමුත් මේ ටිකක් ගැඹුරු අර්ථයෙන් ගියොත් යම් කිසි කෙනෙක් කියන හෝ පොතපතක ලියලා තියෙන වගේ දෙයක් අනුගමනය කරලා බැලුවම ඒකෙදී අර දුක නිරෝධ වෙන්නේ නැත්නම් දුක තවදුරටත් සමුදය වෙනවා නම් අන්න අපිට අපි නිගමනයකට එනවා මේක අධර්මයක්. මේක අයහපත් දෙයක්. මේක අනුගමනය කළ යුතු දෙයක් නෙවෙයි, මේක බැහැර කළ යුතු දෙයක් කියලා අපිට අවබෝධ වෙනවා. ඒකයි. ඉතින් නොයේ විදිහට මාර්ග සත්‍ය වැඩිම අපිට ඒ සඳහා තව උපකාරක ධර්ම තියෙනවා. මේ උපකාරක ධර්මයේ අපි තේරුම් අරගන්න ඕන. සම්මා දිට්ඨිය ඇති වෙන්න, සම්මා සංකල්පය ඇති වෙන්න. ওই උපකාරක ධර්ම තමයි ධර්මයේ නිර්දේශ වෙලා තියෙන්නේ. සත්පුරුෂයන් ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, නුවණින් දහමට විනයට අනුව මෙනෙහි කර බැලීම, තවදුරටත් අවශ්‍ය නම් ධම්මානුධම්ම පටිපදා කියන්නේ ඒ කාරණේ අනුගමනය කරලා බැලීම. ඉතින් එච්චර එහාට නොගිහින් වුණත් අපිට පුළුවන්කම තියෙනවා නම් සද්ධර්ම ශ්‍රවණයෙන්ම විනිශ්චයකට එන්න, මේක නරකයි මේක හොඳයි ආදී වශයෙන් මෙන්න පුළුවන් නම් ඕක හොඳයි.
ධර්ම ශ්‍රවණයෙන් දහම් පොතපත කියවීමෙන්ම යෝනිසෝ මනසිකාරයෙන් මේක අවබෝධ වෙනවා නම් අර කරලා බැලීමේ අවශ්‍යතාවය පැන නගින්නේ කර බැලීමේ අවශ්‍යතාවය. නමුත් සාමාන්‍යයෙන් පරිේශන ශාස්ත්‍රවල කරලා බලලා තමයි මේ අසමර්ථභාවය ඔප්පු කරන්නේ. පේල් කියන එක නිෂ්ඵලයි කියන එක ඵලදායී නැහැ කියලා කියන දේ ඔප්පු කරන්නේ කර බැලීමෙන්. මම හිතන්නේ භාවනාවටත් ඒක එහෙමමයි කියලා. අපිට පුළුවන් දුස්සීලකමක් ඕනනම් කරලා බලන්න. ඒකේ ආදීනවය මොකද්ද කියලා ප්‍රතිපාකේ. ඉතින් ඒක ඔප්පු වෙනවා අපේ. මේ කර බැලීමට තමයි මෙතන ධම්මානුධම්ම පටිපත්ති කියලා කියන්නේ. මෙතන අදහස් කරන්නේ. ඉතින් සිහිනුවණින් යුක්ත කෙනාට ඕන නම් ඔක් කරලා බලන්නත් පුළුවන්. මෙහෙම කරපුවාම ආපහු මේ දුක ඇති වෙනව නේද කියලා. ඒකයි. ඉතින් හොඳයි අපි ඔය උත්සාහ කරේ ආර්ය අෂ්ටාංගික මාර්ගය එහෙම නැත්නම් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව මජ්ක්‍ධිමා පටිපදාව පැහැදිලි කරන්න. මේ පටිපදාව මජ්ක්‍ධිමා පටිපදා කියලා හඳුන්වලා තියෙන ඒක විශේෂත්වයක්. මජ්ක්‍ධිම කියන එකට මැද කියලා සමහර අය පරිවර්තනය දීලා තියෙනවා. මැදමාවත ආදී සිංහල පරිවර්තන මම මේ කියන්නේ. සමහර වෙලාවට ඉංග්‍රීසි වලිනුත් ඔය මිඩල් පාත් කියන වචනේ අපි දැකලා තියෙනවා පාවිච්චි වෙනවා. මැදමාවත කිව්වම ඒකෙන් අදහස් වෙන්නේ ලොකු අවබෝධයකින් යුතුව ජීවත් වෙන ඒ වගේම මේ විෂය වස්තු රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම මේවයි ඇලෙන්නේ නැති ගැටෙන්නේ නැති මුලා වෙන්නේ නැති ස්වභාවයෙන් යුක්තව. ඒකයි. ඔය විදිහට ඔය මැදමාවත කිව්වම මොකද්ද මැද කියන එක අපිට තේරෙනවා. දැන් ඔය ක්‍රියාකාරකම් පැත්තෙන් කතා කරොත් දැන් වාචාවල මැදමාවත වෙන්නේ කතා නොකර ඉඳීම නෙවෙයි. ඒක අන්තයක්. ඊට පස්සේ වාචාල කම තොරතෝංචයක් නැතුව කතා බහ කරන එක බොරු කේලම් පරුස වචන හිස් වචන සහිතව කරන කතා බහ එක් තව අන්තයක්. එතකොට ඒකෙන් මිදිලා කරන දෙයක් මේ. ඒ අන්තවලට නොවැටි කියන අදහසින් තමයි මජ්ක්‍ධිමා කියලා කියන්නේ. මජ්ක්‍ධිමා පටිපදාව අනුගමනය කරන ඇත්තෝ කතා කරන අය. ඒ කතා කිරීමෙන්ම තමයි කතා පුහුණුව අපි ඇති කරගන්නේ. දැන් භාවනා කියන එකේ තියෙන පුහුණුව. එතකොට සම්මා වාචා පුහුණු වෙන්න නම් අපි කතා කරන්න ඕන. කතා භාවනාව කියලා අපි ඒකට කියන්න පුළුවන්. කතා නොකර කවදාවත් කෙනෙකුට සම්මා වාචා පුහුණු වෙන්න බෑ. කතා නොකර ඉන්න අය හුඟක් වෙලාවට අපි දන්නු කට ඇරියම කොහොමද තත්ත්වය කියලා. කතා කරන ගමන් තමයි සම්මා වාචා පුහුණු වෙන්නේ. එතකොට පේනවා ඒක ක්‍රියාකාරකමක් කමටහනක් කියලා. අනිත් අය මොනවා කිව්වත් අපි මේ කමටහන් හරියට දැනගෙන තියෙන්න ඕන. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ මාර්ගාංග වැඩිවීමට උපකාරී වෙන කමටහන්. ඉතින් ඔන්නෝමයි ඔය මැද මාවත නැත්තම් මිඩල් පාත් මජ්ක්‍ධිමා පටිපදා කියන ඔය භාෂාවේ වචන වලින් කියවෙන දේ කියවෙන ස්වභාවය අපි තේරුම් ගන්න ඕන හොඳට. හොඳයි අපි උපමනකින් අපේ කමඨහන් සාකච්ඡාව නිමා කරනවා. ඉතින් අද අපි අවධානය යොමු කරේ සම්මා දිට්ඨි සම්මා සංකල්ප කියන මාර්ගාංග දෙක පිළිබඳව. දැන් අපි අවතීර්ණ වුණා මාර්ග සත්‍යයට. හැබැයි ඉතින් මේ ක්‍රියාකාරකම සිහිනුවණින් වීර්යයෙන් යන්න ඕන. සතිපට්ඨානයට අනුව යන්න ඕන. ඒකයි මම ඔය මෙච්චර කරුණු ටිකක් විස්තර කරේ. එhmenan වෙනද වගේම අපි අදත් සාකච්ඡාවට යමු වෙනවා. ඒ කියන්නේ මගේ කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව මේ ධම් සභාවින් නැත්තන් සමග අපි කරන සුහද සංවාදයේ ධර්ම සංවාදයට එළඹෙනවා. මාර්ගය ගැනයි අද ඉඳලා අපි කතා කරන්නේ. ඉතින් මාර්ගයේ මොන හරි අපහැදිලිතා තියෙනවද? දැන් සීල ශික්ෂාවට අදාළ අපහැදිලිතා, සමාධි ශික්ෂාවට, ප්‍රඥා ශික්ෂාවට අදාළ අපහැදිලිතා. එහෙම නැත්නම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා ආදී මාර්ගාංගයන්ට අදාළ අපහැදිලිතා ආදී දේවල් තියෙනවා.
එවැනි දේවල් තියෙනවා නම් අපි සාකච්ඡා කරමු, කතා බහ කරමු. මෙතෙන් සිට. අවසරයි ස්වාමී. ඔව්. මේ ලංකාවේ රජයෙන් අලුතෙන් රෙගුලාසි පනවලා තියෙනවා පිටරට ඉඳලා මුදල් ලංකාවට එවනකොට එක් බැංකුවක් මගින් තව බැංකුවකට එවන්න කියලා. නැත්නම් වෙනත් මාර්ගයකින් යොවොත් අර ලංකාවේ එක්කෙනාගේ බැංකු ගිණුම ඒක બ્લોක් කරනවාද මොනවද කියලා. ඔව්. ඉතින් අර බැංකුවෙන් යවන මුදල් සීමිත ගාණක් තමයි ඒගොල්ලෝ ගෙවන්නේ. නමුත් පිටස්තර උදවිය දෙනවා කියලා තියනවා ඊට වඩා. ඉතින් අපි වැඩියත්ම යවන්නේ ඔය දුප්පතුන්ට උපකාර වෙන්න ඔය සමාජ සේවා ආයතන වලට. ඔව්. ඉතින් එහෙම පිටස්තර විදියට ඇවුවොත් ඒක ආචාර ධර්ම හැටියට නීති කඩකිරීමක්. ඉතින් ඒක වැරදිද? මොකද මේ රටේ යවන මුදල් හරියට නිසියාකාරයට ප්‍රයෝජනයට ගන්න නැත්නම් නාස්තිය හරිමේ වෙනවා නම් මොකද කරන්නේ? ඔව් ඔතෙන්දී අපි දැන් නීති රීති කියන ඒවා අපි කියන්නේ අපි අර ආභිසමාචාරික ශික්ෂානේ. රජයකින් පනවන නීතියක් රීතියක් පවා අයිති වෙන්නේ අභිසමාචාර ශික්ෂාවලට. ඒවා ගැන අපි බලනවා මේ අනුගමනය කරනවා. එතකොට හැබැයි අපිට යම් කිසි දෙයක ඵලදායීතාවය වැඩි කරගන්න. ඒ කියන්නේ අපි අපේ මුදලට රජය මගින් දෙන වටිනාකම අඩු වෙන්න පුළුවන්. වෙනත් කෙනෙක් ඒකට දෙන වටිනාකම ඊට වඩා වැඩි වෙන්න පුළුවන්. එතකොට දැන් ඒ අනිත් ක්‍රියාමාර්ගය නීති විරෝධී කියලා නැහැනේ. ඒක තවත් විකල්ප මාර්ගයක් හැටියට නේද ක්‍රියාත්මක වෙන්නේ. ඒක නීති විරෝධී ක්‍රියාමාර්ගයක් හැටියට අර්ථකථනය වෙලා නැහැනේ. ඒගොල්ලෝ ඒජන්ට්ලා වගේ අය නේද ඔය කියන්නේ? නෑ පුද්ගලික උදවිය ඉන්නවා. ඒගොල්ලන්ගේ සමහරක් විට ලංකාවේ මුදල් තියෙනවා. ඒක මෙහාට ගෙන්න ගන්න බෑ. නැත්නම් තවත් බිස්නස් කට්ටිය ඉන්නවා මේ ඒ වගේ ඒගොල්ලන් පුද්ගලික ලාභයට ඩොලර් හිඟන කම නිසා ඒගොල්ලන්ට ඩොලර් දුන්නාම ඒගොල්ලෝ ඒක විකුණනවා ඊට වඩා වැඩි ගණනකට ලංකාවේ. අවශ්‍ය අර රාජ්‍ය බැංකුවේ ප්‍රතිපත්තියට වඩා වෙනස් විදියට ඒගොල්ලෝ වැඩි මුදලක් ලබා දෙනවනේ. ඒකද වෙන්නේ? එහෙමයි ස්වාමී. ඔව්. එතකොට දැන් එහෙමයි. ඔව් ඔතෙන්දී යවන්නේ නැහැ. ඔව්. මේ අපිට සැකයක් ඇති වෙන්නේ අපි අර මිත්‍යා වැඩපිළිවෙලකට අවතීර්ණ වෙලාද කියන එකනේ. මේ මාර්ගය අනුගමනය කිරීමෙන් මේ මුදල් වමාරු වැඩපිළිවෙල අනුගමනය කිරීමෙන් අපි ඔතෙන්දී කල්පනා කරලා බලන්න අපි දැන් කාට හෝ දැන් වංචාවක් කරනවද කාව හරි රවටලා අපි මුදලක් ලබා ගන්නවද කාගේ හරි දෙයක් හොරකම් කරනවද වගේ දෙයක් අපි බලන්න ඕන. එහෙම දෙයක් අපි මෙතන කරනවද? එහෙම නැත්නම් අපි යොදන මුදලට වැඩි ප්‍රතිලාභයක් ලබාගත හැකි ක්‍රමයක් අපි අනුගමනය කරනවද කියලා. ඒකයි අපි බලන්න ඕන උතන. සමහර විට ඒක පෞද්ගලික වැඩපිළිවෙලක් වෙන්න පුළුවන්. අරක රාජ්‍ය වැඩපිළිවෙලක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මුදල් සම්බන්ධ නියෝජිතයෝ මගින් කෙරෙන කාර්යයක් වෙන්න පුළුවන්. කොයි කටයුත්තේදී දැන් අපි බැංකුවකට ගියත් අපි බලනෝනේ ඒකේ වැඩි පොලිය ලබා දෙන බැංකුව මොකක්ද කියලා. ඒ බැංකුවේනේ අපි මුදල් තැන්පත් කරන්නේ. ඔය සමහර වෙලාවට මිනිස්සු ඔය එහෙම දේවල් වලට ගිහිල්ලා අමාරුවෙත් වැටෙන වෙලාවල් තියෙන්නේ. ඒ සාමාන්‍යයෙන් බලන්නේ වැඩි ඵලදායීතාවයක් ලබා ගන්න. ඒ ඵලදායීතාවය ලබා ගැනීමේ වැරද්දක් නැහැ. හැබැයි ඒක ලබා ගනිද්දී කාට හරි අයථා බලපෑමක් කරලා එහෙම නැත්නම් තව කෙනෙකුට ලැබෙන්න තියෙන දෙයක් වළක්වලා තව කෙනෙක් රවටලා ඒ වගේ ක්‍රියාමාර්ගයක් හරහා ගිහිල්ලා තමන්ගේ ලාභය වැඩි කරගත්තොත් ඒක වැරදි. ඒක මිච්ඡා ආජීවයට ඒක වැටෙනවා. හැබැයි යම් තැනක යම් ක්‍රමවේදයක් තියෙනවා නම් එවැනි කාටවත් හානියක් කරන්නේ නැතුව අයහපතක් කරන්නේ නැතුව බලපෑමක් කරන්නේ නැතුව වංචාවක් කරන්නේ නැතුව
තමන්ගේ මුදල වැඩි කරගන්න ක්‍රමවේදයක් තියෙනවා නම් තමන්ගේ මුදලට ලැබෙන වටිනාකම වැඩි කරගන්න ක්‍රමවේදයක් තියෙනවා නම් ඒ ක්‍රමවේදය අනුගමනය කිරීම අපිට මිත්‍යා ජීවියක් කියලා කියන්න බෑ. අපි යවන මුදලුත් යවන්නේ සමාජ සේවා ආයතනයකට දුප්පතුන්ට උපකාර වෙන්න. ඔව් ඒක අපි මුදලින් පාවිච්චි කරන ක්‍රියාකාරකමනේ. ඒක දෙවෙනි කාරණයක්. මෙතන අපි බලන්නේ පළවෙනි කාරණේ මේ මුදලට අපි ලබා ගන්න අපේ මුදලට අපි ලබා ගන්න වටිනාකම කොහොමද අපි ඒක වටිනාකම වැඩි කරගන්නනේ අපි නිතරම උත්සාහ කරන්නේ. ඒ වැඩි කරගනිද්දී අපි වංචනික ක්‍රමයක් පාවිච්චි කරලා තියෙනවද? යම් කිසි පුද්ගලයෙක්ගේ දෙයක් අපි පුද්ගලයෙකුට ලැබෙන්න තියෙන දෙයක් වළක්වලාද අපි අපේ මුදලේ වටිනාකම වැඩි කරගෙන තියෙන්නේ. එහෙම නැත්නම් කාව හරි රවට්ටලාද? කාට හරි ලැබෙන්න තියෙන ප්‍රතිලාභයක් වළක්වලාද? අන්න ඒ වගේ දෙයක් අපි කල්පනා කරලා බලනවා. එහෙම කරොත් තමයි මේ මුදලේ ප්‍රතිලාභය වැඩි කර ගැනීම මිත්‍යා ආජීවයකට වැටෙන්නේ. එහෙම නැත්නම් ලෝකේ තියෙන ඕන තරම් ක්‍රම දැන් බැංකුව හැටියට ගත්තත් බැංකුවල සමහර වෙලාවට පොලියේ එහා මෙහා වීම අඩු වැඩි භාවයන් තියෙනවා. ඉතින් නිතරම පුද්ගලයෙක් උත්සාහ කරනවා තමන්ගේ මුදලට වැඩි වටිනාකමක් ලබා ගන්න. ඒ ක්‍රමවේදය අනුගමනය කරනවා. එතකොට තෝරන්න පුළුවන් අපි බැංකුවක නොදා පෞද්ගලිකව පුද්ගලයෙක් කිව්වොත් ඔයා මට මේ මුදල දුන්නම් මම ඔයාට මෙච්චර මුදලක් දෙනවා කියලා. එතකොට මම දකින්නේ ඒක වැරදි ක්‍රියාමාර්ගයක් කියලා. ඒ පුද්ගලයා ඒක අපිට කරලා දෙනවනේ. අපි කාගේවත් දෙයක් නීතිය අනුකූල. නීතිය කියන්නේ සිවිල් නීතිය ඇතුලේ ඒක අනුමත නැති වෙන්න පුළුවන්. ඒ පුද්ගලයා. එතකොට එතන වැරද්ද තියෙන්නේ ඒ පුද්ගලයාගේ. එයාට මුදල් ගනුදෙනු කිරීම සඳහා මුදල් පොලී කිරීම සඳහා හෝ ඒ සඳහා ඔහු රාජ්‍යයකින් හෝ ජාත්‍යන්තර නීති රීති පද්ධතිය ඇතුලෙන් ඔහු ඒකට අවශ්‍ය පර්මිෂන් එක ඊට අවශ්‍ය මේ අනුමැතිය ලබාගෙන නැති වෙන්න පුළුවන්. ඒක වෙනම කා. ඒක ඒ පුද්ගලයාගේ පැත්තෙන් අභිසමාචාරික ශික්ෂාව එයා කඩලා තියෙනවා. ඔව් අභිසමාචාරනේ. ඒක කඩලා තියෙනවා. නමුත් දැන් අපිට එයා කියනවා මම මේ මුදල් ගනුදෙනු කරන කෙනෙක්. මම හරහා මුදල් ලැබුවොත් ඔබ මම වැඩි මුදලක් ලබා දෙනවා කියලා. එතකොට අපි මේ මාර්ගයේ තේරීම අපේ පැත්තෙන් වැරද්දක් නැහැ. අපි හොරකමක් වංචාවක් කිරීමට වැටෙන්නේ නැහැ අපි. එයා ලයිසන් එකක් අරගෙන නැතුව ඒක කරනවා නම් ඒක එයාගේ පැත්තේ වැරද්දක්. අපි තෝරන්නේ අපි පාරිභෝගිකයා කියලා හිතමු. අපි ගනුදෙනු කරුවා. අපි නිතරම බලන්නේ අපේ මුදලට වඩා වැඩි වටිනාකමක් ලබා දෙන්නනේ. ඒකේ වැරද්දක් නැහැ. ලාභේ වැඩි කර ගැනීමේ වැරද්දක් නැහැ. හැබැයි ඒක අර තව කෙනෙකුගේ දෙයක් පැහැරගෙන තව කෙනෙකුට ලැබෙන්න තියෙන දෙයක් නැති කරලා එහෙම නැත්නම් තව කෙනෙකුට වංචා කරලා තව කෙනෙකුට බලපෑම් කරලා අපේ ලාභේ වැඩි කරගත්තොත් ඒක මිත්‍යා ජීවිතයට වැටෙනවා. ඒකයි. ස්වාමීන් වහන්සේ වුණාට ලංකාවේ බොහොම ෆොරින් එක්ස්චේන්ජ් හිඟයක් තියෙන නිසා මේ ලංකාව කියලා තියෙනවා එහෙම එවන්න කියලා හරි විදියට. ඉතින් සමහර මිනිස්සු කියන්නේ අපි මොකටද යවන්නේ? සේරම മന്ത്രിලා බොරු අපි මේ ලොකු ගානේ යවුවාම දුප්පත් මිනිසුන්ට ලැබෙනවා නේද කියලා. ඉතින් ඒක තමයි දැන් එක පැත්තකින් අපේ මුදල තව කෙනෙකුට වංචනික විදියට පාවිච්චි කරන්න ඉඩ දෙනවද කියන්නේ නේ. දැන් ඒකත් දැන් අපි ඥානාන් විදියට හිතන්න එපා. දැන් අපි කවුරු හරි නීතියක් රීතියක් හදලා ඒගොල්ලෝ ඒක ඇතුළට අපේ මුදල අරගෙන ඒගොල්ලෝ ඒකෙන් අයිතා ප්‍රයෝජනයක් ගන්නවා. දැන් ඒ වගේ ක්‍රමයක් නේ ඔය පේන විදියට කෙරෙන්නේ නේ. රාජ්‍ය මොකක් හරි ක්‍රමවේදයක් හදලා මේ එහා මෙහා වෙන මුදල් වලින් යම්කිසි කොටසක් මේ ඉන්න පාලකයෝ ගන්න මේ උත්සාහ කරන්නේ. ඒ වගේ ක්‍රමවේදයක් හදලානේ රාජ්‍ය කරන්නේ. එහෙම ඒ වගේ දෙයක් නේ. එතකොට දැන් ඒ වගේ දෙයක්කින් අපේ මුදල වළක්වා ගන්න අපිට සාධාරණ අයිතියක් තියෙනවා. අපේ මුදලෙන් කවුරු හරි අයථාදයක් කරනවා නම් අපිට ඒක තේරෙනවා නම්
අපිට ඒකෙන් අයින් කරගන්න අපිට පුද්ගලයාට ස්වාධීන අයිතියක් තියෙනවා. ඉතින් කාටවත් බලපෑම් කරන්න බෑ. ඔබ ඔබේ මුදල් මේ මාර්ගයෙන්ම යවිය යුතුයි, මේ ක්‍රමයටම යවිය යුතුයි කියලා එහෙම බලපෑම් කරන්න බෑ. මේ බලපෑම හරහා තියෙන්නේ අර වංචනික ක්‍රියාවනේ. බලපුවම රාජ්‍ය මට්ටමින් කරන වංචා තියෙනවනේ. රාජ්‍ය කියන ආණ්ඩු මට්ටමින් කරන වංචා. අනිත් අයගේ මුදල් ගලා යන මාර්ග හදලා ඒකෙන් කොටසක් ඒගොල්ලෝ ගන්න. නේ? දැන් ඔය බදු ක්‍රම ඒවා මේවා වල හුඟක් වෙලාවට තියෙනවා එහෙම ඒවා. දැන් නිෂ්පාදන ක්‍රියාවලිය, බෙදා හැරීමේ ක්‍රියාවලිය, පරිභෝජන ක්‍රියාවලිය කියලා හැම තැනකදීම බදු අය කරනවා. ඔව් කොමිෂන් ගන්නවා, බදු අය කරනවා. මේ නිකන් ඉඳගෙන දැන් වෙනත් පැත්තක ඉන්න අය තමන්ගේ සුඛ විහරණය සඳහා අනිත් මිනිස්යාගේ ශ්‍රමය මංකොල්ල කරනවා, බුද්ධිය මංකොල්ල කරනවා, භාණ්ඩයෙන් කොටසක් ගන්නවා. ඉතින් ඒවා සම්පූර්ණ මිත්‍යා ආජීව. ආණ්ඩු කරත් මිත්‍යා ආජීව. දැන් ආණ්ඩුවක් කරනවා කියලා මිත්‍යා ආජීවය අපිට අනුමත කරන්න බෑනේ. එතකොට අපිට අයිතියක් තියෙනවා එහෙම අපේ දේ මංකොල්ල කන්න සූදානම් වෙනකොට ඒකෙන් වළක්වා ගන්න. දැන් මේ මංකොල්ලකාරය ආණ්ඩුව වෙන්න පුළුවන්. දැන් නම් ආණ්ඩු මංකොල්ලකාරයෝ තමයි. අපිට අපේ රටේ ආණ්ඩුව ගැන පැහැදිලිවම කියන්න පුළුවන්. අපේ රටේ රාජ්‍ය පාලකයෝ මංකොල්ල කරන විදිය. මිනිස්යන්ගේ බුද්ධිය, ශ්‍රමය, ධනය මේ වගේ දේවල්. ඒගොල්ලෝ විනාශ කරලා නැති නාස්ති කරලා. එතකොට ඒගොල්ලන්ගේ පැත්තෙන් ඒගොල්ලෝ මිත්‍යා ආජීවයට ගිහිල්ලා ඒ කරන මංකොල්ල කෑම නැත්තම් ඒ කරන දුරාචාරයට හසු නොවි අපේ බුද්ධිය හෝ අපේ ධනය හෝ අපේ ශ්‍රමය හෝ අපේ භාණ්ඩය හෝ අයථා විදියට භාවිතා කරන් කිරීමෙන් වළක්වා ගැනීමට අපිට පැහැදිලි අයිතියක් තියෙනවා. ඒකයි තියෙන්නේ. මම හිතන්නේ ඒකෙන් අයින් වෙලා අපිට සාධාරණව අපේ මුදලට වැඩි වටිනාකමක් දෙන මාර්ගයක් තේරුවට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ ක්‍රියාකාරකම කරන පුද්ගලයා, පෞද්ගලිකව කරන පුද්ගලයා ඔහු කොච්චර දුරට ජාත්‍යන්තර මූල්‍ය නීති රීති වලට හෝ රටක මුදල් නීති රීති වලට අනුව වැඩ කරනවාද කියන එක ඒක ඔහුගේ පැත්තේ වැඩක්. ඒ පුද්ගලයාගේ පැත්තේ වැඩක් ඒක. ඉතින් මම හිතන්නේ ඕක තමයි ওই සම්බන්ධයෙන් ඕක මිත්‍යා ආජීවයට වැටෙනවද නැද්ද කියන එකනේ අපිට තියෙන ගැටලු. ඉතින් මට ඕක තමයි පැහැදිලි කරන්න තියෙන කාරණා. හොඳයි. වැටුණා තේරුවන් සරණයි. තේරුවන් සරණයි. තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ මම දහම් ලිපියක දැක්කා පංච අභිඥා අෂ්ට සමාපatti ඒවා මේ ලෞකික ධාන ඒව වැඩුවට සංයෝජන ධර්ම ප්‍රහාණය වෙන්නේ නැහැයි පංච අභිඥා අෂ්ට සමාපatti මේ බ්‍රහ්මංශ දේශනා කළා තියෙනවා කියලා සෝවාන් ඵලයත් එක්ක ගත්තාම ඒකෙන් කෝටිය පංගුවක්වත් වටින්නේ නැහැ කියලා. නමුත් එතන කොතනකවත් එහෙම මේ සඳහනක් තිබුණේ නැහැ. සූත්‍ර ධර්ම දේශනා කියන්නේ ඔබ වහන්සේ ඒ සූත්‍ර දේශනාවල ඒවා ගැන එහෙම සඳහනක් තියෙනවද සාන්නහංස? ඔව් දැන් එතන මේ ඒ ලිපියේ ඔය අභිඥා හැටියට දක්වලා තියෙන්නේ මොනවද? මතක තියෙනවද? ඔව් පංච අභිඥා කියලා නම් තිබ්නේ ඊර්තිවිද ඥාන, දිබ්බසෝත ඥාන, පරතිච්ච විඥානන, පුබ්බේ නිවාසානස්සුති, දිවචක්ඛු ඥාන කියලා. ආසවක්කේ තිබ්බේ නැද්ද? නෑ සන්නංශ. ඒ පංච අභිඥා නම් මම පහ ලියාගත්ත ඒක තමයි තිබුණේ. දිබ්බවිද ඥාන, දිබ්බසෝත, පරතිච්ච විඥානන, පුබ්බේ නිවාසානස්සුති, දිවචක්ඛු කියලා තමයි. එතකොට මොකක්ද අෂ්ට සමාපatti වල එතන තමයි මට ප්‍රශ්නය අෂ්ට සමාපatti වල පළවෙනි ධානය දෙවෙනි ධානය තුන්වෙනි ධානය හතරවෙනි ධානය කියලා තිබ්බා. ඔව්. අර දේව සංඥා ඥා සංඥා ආකාස සංඥා නෝ ඒ හතරක් තිබ්බා. දැන් අපි අර දහම් දේශනාවේදී අපි කතා කරන්නේ මේ ධාන ගැන. අපි කියන ඔබ අස්සේ කියලා දුන්නානේ. එතකොට ඒ ධානයි මේ කියන ධානයි වෙනස් නේද කියලා මට ඔව් ඒක තමයි මම උතන අර ඒ ලිපියේ සඳහන් වෙලා තිබුණේ මොනවද කියලා ඇහුවේ ඒකයි දැන් අෂ්ට සමාපatti
වලට අනුව දැන් මුල් 4 පඨම ඥාන, ဒုတိ ය ඥාන, තතිය ඥාන, චතුර්ථ ඥාන කියන ඒ වචන වලින් කියවෙන්නේ අර අපේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇතුළත් සම්මා සමාධි මාර්ගාංගය ඇතුළත් ධ්‍යාන 4 නම් ඒක එකහෙලාම මේ අපේ නිවන් මඟට උපකාරී වෙනවා. එතකොට අර ලිපියේ කතුවරයා කියන්නේ වෙනත් මොන හරි 4ක් නම් පළවෙනි ධානය කියන එකෙන් එයා වෙන දෙයක් අදහස් කරනවා නම් ඒක අපි දන්නේ නැහැ. හැබැයි ඔය අෂ්ට සමාපatti කියන 8න් ඔය ආකාසානංචායතන වගේ දේවල් ආරියෂ්ඨාංගික මාර්ගයට අරගෙන නැහැ. නමුත් පඨම ඥානං, ဒုတိ ය ඥානං, තතිය ඥානං, චතුර්ථ ඥානං කියන වචන 4න් කියවෙන කිසියම් කුසලතා මට්ටම් 4ක් සඳහන් වෙනවා සම්මා සමාධි කියන මාර්ගාංගේ විස්තර කරන තැන. අපි ඒක අර කතා කළානේ. එතකොට ඒ 4 පැහැදිලිවම නිවන් මාගේ ඇතුළත් නිවනට උපකාරී වෙන ධර්ම. දැන් ඒ 4 නම් කාටවත් වැඩක් නැහැ කියන්න බෑ. ස්වාමීනාස එතකොට ඒ බුදුන් වහන්සේගේ කාලේ ඔය සමාපත්තිය වඩන කට්ටිය ඔය නම්ම ඒගොල්ලොනුත් පාවිච්චි කරාද? ඒ නම්ම ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ අපේ මාර්ගයටත් එහෙම සමහර තැන්වල තියෙනවානේ. දැන් බුදුරජාණන් වහන්සේ ඒ කාලේ තිබ්බ වචනේම නමුත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ගලපලා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යන්නේ කෙනාගෙන මේක මෙහෙමයි කියලා එහෙම කියලා තියෙන තැන් තියෙනව නේද? ඔව් ඒක දැන් අපිට ඔබතුමී කියන කාරණේ පැහැදිලිනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගේ නම් මේ ධාන මෙහෙමයි. විවිච්ඡේව කාමේහි විච්ඡ අකුසලේහි ධම්මේ ආදී වශයෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය යනකොට. එතකොට පඨම ඥානං කියනක වෙන කෙනෙක් වෙනත් විදිහකට අර්ථකථනය කරලා අපිට එහෙම හමු වෙලා නැහැ. මේ ඒ කියන්නේ බුද්ධ පූර්ව යුගයේ හිටපු අය පඨම ඥානං කියන එකකින් අදහස් කරේ අපේ මේ සම්මා සමාධි කියන මාර්ගාංගය ඇතුළත් වෙලා තියෙන විස්තර වෙලා තියෙන විදිහටමද එහෙම නැත්නම් ඊට වැඩිය වෙනස් ක්‍රමයකටද පඨම ඥානං කිව්වම ඒගොල්ලෝ අදහස් කරේ කියලා එහෙම අපිට වார்த்தාවක් හමු වෙන්නේ නැහැ ඇත්තටම. අපි දැනට පඨම ඥානං, ဒုတိ ය ඥානං, තතිය ඥානං, චතුර්ථ ඥානං කියලා කිව්වම ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී අපි ගන්නේ අරහත් අර විදිහට. අර දානයක් විස්තර කරලා තියෙන විදිහක් තියෙනවනේ. විවිච්ඡේව කාමේහි ආදී වශයෙන්. අන්න ඒ විදිහටයි අපි ගන්නෙ. එතකොට ඒ විදිහට ගත්තම සහ ඒ විදිහට අනුගමනය කරපුවාම අපිට පැහැදිලිව පේනවා නිවනට උපකාරී වෙනවා කියලා. ඒක නිකලස් බවට උපකාරී වෙනවා කියලා. ඒකයි. ඉතින් ඊළඟට ඔය අර පංච අභිඥා හැටියට කියපු කාරණා ඉතින් ඒවා ඇත්තටම මේ සමහර වෙලාවට අපිට පේනවා දැන් උදාහරණයක් හැටියට පුබ්බේ නිවාස අනුස්සති කියන ඥානය ගත්තොත් එහෙම ඒක මේ කර්ම නියාමයට අනුව විග්‍රහ වීමක් තමයි බුදුදහමේ තියෙන්නේ. ඒ කියන්නේ මම මේ විදිහේ කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කර ඉන්න කාලේ මගේ తත්වය මේකයි. මගේ නිවාසය, මගේ ජීවන ප්‍රතිපදාව මේ විදිහටයි තිබුණේ. ඊට පස්සේ මම ඒක වෙනස් කරගත්තම මගේ පැවැත්ම මේ විදිහට වෙනස් වුණා. ඕක කර්මය අනුව තමයි ඇත්තටම විග්‍රහ කරන්නේ. ඒ විදිහට බැලුවොත් ඒ ඥානය, ඒ කියන්නේ කර්මානුරූප පුද්ගලයාගේ නිවාසය කියන එකෙන් එතන අදහස් කරලා තියෙන්නේ ඔහුගේ ජීවන ප්‍රතිපදාව කියන එක. ජීවන වටපිටාව වෙනස් වෙනවා කියන එක තේරුම් ගැනීම අපිට උපකාරී වෙනවා. පුබ්බේ නිවාසානුස්සතිය. මෙහෙම ඉඳලා මෙහෙම වුණා, මෙහෙම ඉඳලා මෙහෙම වුණා කියලා. කර්මයේ පැත්තෙන් ගත්තොත් ඒක වැදගත් වෙනවා. ඒ කියන්නේ පාප අකුසල කරනකොට යාගේ ජීවන తත්වය අයහපත් වෙනවා. අයි අයහපත් භාවයෙන් යහපත් භාවයට එන්නේ මේ පුණ්‍ය කුසල කටයුතු වල යෙදෙනකොට ওই විදිහට පුද්ගලයාගේ ජීවන තත්ත්ව වලින් මාරු වෙවි යන හැටි අතීතේ ඉඳලා දැන් පුබ්බේ කියලානේ අරන් තියන්නේ ඕක. අතීතේ කියන අතීතේ මේ තත්ත්වයන්ගෙන් වෙනස් වෙවි ආවා කියන එක තේරුම් ගැනීම නම් හොඳයි.
මොකද ඒක අපිට මේ කර්මයේ ක්‍රියාව, ඒ කියන්නේ ඔය සීලයේ පැත්තෙන් කායික වාචික මානසික ක්‍රියා වෙනස් කරගන්න අපිට ඒක ලොකු දායකත්වයක් වෙනවා. අතීතේ මම මෙහෙම හිටියා, මේ ක්‍රියාකාරකම් සහිතව හිටියා, මේ වචන, මේ ක්‍රියා, මේ සිතුම් පැතුම් සහිතව හිටියා. එතකොට මගේ தત્ත්වය මෙහෙමයි. ඊට පස්සේ එතනින් පස්සේ මම මේ தત્ත්වයටපත් වුණා. ක්‍රියාවෙන්, වචනෙන්, සිතවිල්ලෙන්. එතකොට මගේ தત્ත්වය මෙහෙමයි. ආයෙ මම මේ தત્ත්වයට ඔහොම පුබ්බේ නිවාස කලින් ඉඳපු தત્ත්වයන් මෙනෙහි කරන්නේ අපි අර කර්මයට අනුව, ක්‍රියාකාරකම් වලට අනුව. එහෙම බැලුවොත් ඒක පුද්ගලයාට උපකාරී වෙනවා මේ නිවන් මාර්ගයට. ඒ වගේ. ඊළඟ උත්තර කලින් දවසක හොඳට ඒ පුබ්බේ නිවාසාන ඥානය ඔබ වහන්සේ කලින් දවසේ කියා දුන්නා. මට හොඳට මතකයි. ඒක පුබ්බේ නිවාස අපි ඒක කතා කරා. ඒකට අර ආසවක්ඛ්‍ය ඥානය, ඒකට ආශ්‍රව සෑවෙනවන් එහෙම බලපු කෙනාට තමයි ආශ්‍රව ක්ෂය කරගන්න පුළුවන් වෙන්නේ කියලා. ඔව්. අර විදිහට බැලුවම ආසව කෙලස් දුරු කරගන්න එක උපකාරයක් වෙනෝනේ නේ. දැන් ඔය අනිත් ඥානත් එහෙමයි. දැන් දිබ්බ චක්කු කියන එක දිබ්බේන චක්කුණා විසුද්ධේන අතික්කන්ත මානසකේන සත්තේ පස්සති චවමානීය උපජ්ජමානීය කියලා ඔක විස්තර කරා. විස්තර පාලියෙන් ඔය සඳහන් වෙලා තියෙන තැන. ඉතින් යථා කම්මෝපගේ සත්තේ පජානාති. ඒවයි තුඟක් කියලා තියෙන්නේ. මේ කර්මානුරූපව සත්වයෝ උපදින මැරෙන ආකාරය, චුති උප්පත්ති සිද්ධ වෙන ආකාරය දකිනවා කියන එක. එතකොට ඒකත් උපකාරී වෙනවා මේ කර්මය වෙනස් කරගන්න පුද්ගලයෙකුට. ඒක දිබ්බ චක්කු, දිබ්බ සෝත වශයෙන් දක්වලා තියෙන. ඇත්තටම මේ කනින් අහනවා, ඇහින් දකිනවා වගේ අර්ථවලට වඩා ඔකේ තියෙන්නේ නුවණින් තේරුම් ගන්නවා කියන අර්ථය. ඇත්තටම සාමාන්‍ය කෙනෙක් දකින්න නැති මට්ටමින් දකිනවා කියන අර්ථයෙන්, සාමාන්‍ය කෙනෙක් තේරුම් ගන්න නැති මට්ටමින් මේක ගැඹුරින් තේරුම් ගන්නවා කියන අර්ථය දෙන්න තමයි ඔය දිබ්බ කියන වචනේ යොදලා තියෙන්නේ. ඉතින් එහෙම තේරුම් ගත්ත කෙනා අර එයා නිවන් මාර්ගට යොමු වෙන ස්වභාවය වැඩි. ඒ ඥානය, ඒ අභිඥා කියලානේ ඔය හඳුන්වලා තියෙන්නේ. ගැඹුරු ඥාන කියලානේ. ගැඹුරු කියන අර්ථයනේ. ඥා කියන්නේ ඥානයන්නේ. අභිඥා. එතකොට ඒවා තේරුම් ගැනීම අපිට ඒ විදිහට තේරුම් ගත්තොත් හැබැයි දැන් පුබ්බේ නිවාසානුස්සතියත් අර කර්මානුරූපව නැතුව ඉස්සර මං කොහෙද හිටියේ, කවුරු වෙලා හිටියද, මොනවා වෙලා හිටියද, ඕවා හොය හිටියොත් එහෙම ඒවා නිවනට උපකාරී වෙන්නේ නැහැ. නමුත් මේ පුද්ගලයාගේ භවගාමීත්වයේ කර්මානුරූපව වෙනස් වෙනවා, දුක සැප විඳිනවා. මේ ජීවිතේදීම අපිට ඒක දකින්න පුළුවන්. පුබ්බේ නිවාසානුස්සතිය මේ ජීවිතේදීම මෙහෙම වුණා, මම මෙහෙම ගත කර කාලේ මෙහෙමයි, මම දුක් විඳා, මම මේ විදියට කෙලෙස් සහිතව ගත කර කාලේ මේ විදියටයි මං හිටියේ. ඊට පස්සේ මම මේ ප්‍රතිපත්ති වෙනස් කරගත්තා, මම මෙහෙම වුණා කියලා තමන්ගේ පුබ්බේ නිවාසානුස්සතිය මේ සිහි කරන්න කියන්නේ. ඇත්තටම එහෙම සිහි කරයින් පස්සේ නම් ඒක ආසවක්කයට කෙලස් දුරු කරගන්න උපකාරයක් වෙනවා. ඉතින් ඒ අර්ථයෙන් ගත්තොත් පංච අභිඥා කියන ඔය මුලින් කියන පහනේ ආසවක්කයට කලින් කියන පහ අර කියලා තියෙන පිළිවෙලට අපි තේරුම් ගත්තොත් නම් නිවනට උපකාර වෙනවා. ධාන හතරත් එහෙම. හොඳයි සන්නස. හොඳින් වැටුණා. තෙරුවන් සරණයි සන්නස. තෙරුවන් සරණයි. සන්නස මට ඒ ප්‍රශ්නේ සංකච්ඡාවකට කරද්දී මතක් වුණ දෙයක් තමයි දැන් මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ සමහර අවස්ථාවලදී මේ සංසාර බය කියන එක ඇති කරගන්නත් විදියටත් දේශනා කළා තියෙනනේ. ඔය අනවතග්ග කියන සංයුත්තේ අනවතග්ගෝයම් වික්කවේ සංසාර කියලා විදියට. ඒකත් අපිට නිවනට ඇත්තටම නිවන අරමුණු කරගෙනම තමයි මේ හැම දේශනාවක්ම කරලා තින්නේ. එහෙම නැත්නම් මේ
අපි නොඑක් දේවල් ලබා ගන්න කියන අර්ථයෙන් කල්පනා කරලා නෙවෙයි කියලා මම හිතනවා. ඔව් ඒක හරි. මේ යම්කිසි ඥානයක් දැන් උතන සමාපatti අභිඥා කියන වචනවල තියෙන්නේ දැන් අභිඥා කිව්වම ගැඹුරු ඥානයන් කියන අර්ථය, සමාපatti කියන්නේ පත්වීම කියන අර්ථයනේ, මනාකොට පැමිණීම කියන අදහසනේ සමාපatti කියලා කියන්නේ. සම්මා ආපatti කියන තේරුමනේ සමාපatti කියන්නේ. එතකොට මනාකොට පැමිණීම, මනාකොට තේරුම් ගැනීම නිවන ඉලක්ක කරලා තමයි බුදුරජාණන් වහන්සේ අභිඥාවක් දේශනා කරන්නේ. මෙන්න මේක ගැඹුරින් තේරුම් ගන්න ඔබ. ඒක තේරුම් ගත්තොත් ඔබට ඒක නිවන් පිණිස උපකාරී වෙනවා. ඒ වගේම මේ සමාපත්තියට එන්න මේ தത്വයටපත් වෙන්න. පත් වුණොත් ඒක ඔබට නිවන් පිණිස උපකාරී වෙනවා කියලා. ඉතින් ඔවා අපි සරල නිදර්ශන වලින් කිව්වොත් එහෙම දැන් අපි හිතමු කෙනෙක් කාමයේ සිට නික්කම්මයට පැමිණීම සමාපත්තියක්. යහපත් පැමිණීමක් ඒක. නිකන් සරලව අපි පැමිණීම කියන අර්ථය ගමු. සමාපatti කියන එකේ අදහස පැමිණීම කියන එක, පත්වීම කියන එකයි. එතකොට දැන් කාමයේ සිට නික්කම්මයට පැමිණීම ඒක යහපත් පැමිණීමක්. සම්මා ආපත්‍යක් ඒක, සමාපත්තියක් ඒක. මනා පැමිණීමක්, යහපත් පැමිණීමක්, යහපත් තත්වයකටපත් වීමක්. ඒක උපකාරී වෙනවා නිවනට. ඒ අර්ථයෙන් තමයි සමාපatti කියන්නේ. අභිඥා කියන්නේ යහපත්, ඒ කියන්නේ නිවැරදි දැනුමනේ. ඒතර අපි හිතමු මේ කර්මය සහ කර්මඵලය කියන ඥානය අපි ලබා ගත්තොත් යහපත් කර්ම වලට යහපත් ප්‍රතිඵල තියෙන බවත්, අයහපත් කර්ම වලට අයහපත් ප්‍රතිඵල තියෙන බවත් කියන එක ඒ ඥානය අපි ඇති කරගත්තොත් ඒක නිවනට උපකාරී වෙනවානේ. අපි මේ අයහපත් කර්ම කිරීමෙන් වළකිනවනේ. යහපත් කර්ම කිරීමට යොමු වෙනවනේ. එතකොට අන්න ඒ වගේ අර්ථයෙන් තමයි නිවනට උපකාරී වෙන අර්ථයෙන් තමයි ඔය සමාපatti සහ අභිඥා දේශනා කරලා තියෙන්නේ. හැබැයි ඒක අපි ඒ අර්ථයෙන්ම තේරුම් ගන්නවා. ඔය වෙන නිකන් ලෞකික විෂයන් වගේ පැත්තට ගිහිල්ලා ඒ වයින් යම් නිකන් අමුතු තත්වයන්ටපත් වෙන්න වගේ උත්සාහ කෙරුවොත් මම හිතන්නේ ඒකෙන් ප්‍රයෝජනයක් අපිට ගන්න බෑ කියලා. ඒකයි. ඔව් එහෙම තමයි මම ඇත්තටම කල්පනා කෙරුවේ මේ විතරම මේ හැම දෙයක්ම නිවන අරමුණු කරගෙනම ඒ අපි උත්සාහවත් කරවන්න දැන් මම ඇත්තටම උත්තර සඳහන් කරේ අනුමතක සංගීතය කියන එකේ ඒක ඔය කියනවනේ මේ අපි අම්මා නැති වෙලා අඬපු කඳුළු වටපු කරා නම් මේ සතර මහා සාගරය පුරවන්නටත් වැඩි වෙනවා කියලා. ඉතින් ඒ වගේ දේවල් වලින් අපිව උනන්දු කරන්න හදන්නේ මේ සංසාරය කියන එක මේ තරම් දිග දෙයක්, මේ තරම් උත්සාහගත දෙයක්, මේන් ඊතර වෙන්න කටයුතු කරන්න කියන අදහසින් තමයි ඒක කියන්නේ. ඔව් උනන්දු කරවීමක් ඒක හරි. ඒකට අපි ඒ ඥානය දැන් එතන දැන් අපි මේ හෙලපු මේ කඳුළු මෙච්චරයි කියන ඒ ඥානය අපි ඇති කරගන්න වෙන්නේ හුදු දැනුමක් හැටියට නෙවෙයි. අපි යම් වෙලාවක මේ අම්මා වෙනුවෙන්, තාත්තා වෙනුවෙන්, ස්වාමි පුරුෂයාද භාර්යාව වෙනුවෙන්, දරුවා වෙනුවෙන්, යාළුවා මිත්‍රයා වෙනුවෙන් කඳුළු හලද්දී අපි ටිකක් අවදිමත් වුණොත් ඔන්න අපිට ඒ ඥානෙ එනවා. මේ ඥාණයෙන් අපි ප්‍රයෝජනයක් ගන්නවා. ඔව්. එතකොට අපිට තේරෙනවා මේ කඳුළු හලන්නේ කවුරු වෙනුවෙන්ද? ඇයි මේ මම මේ අඬන්නේ, මම මේ කඳුළු හලන්නේ කවුරු වෙනුවෙන්ද? මේ විදිහට නම් කොච්චර කඳුළු හෙලලැද්ද මේ මං දැන් කඳුළු හෙලනවා වගේ. මම මේ දුක් පීඩා විඳිනවා වගේ කියලා. ඒ වෙලාවේ අවදි වුණොත් ඒ ඥානෙ එනවා. නැත්තම් හුදු දැනුමක් විතරයි ඒක. ඉතින් හරි ඒ ඥානෙ ඇති කරගන්න තමයි බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ. කඳුළු හලද්දී අවදි වෙන්න කියලා. එතකොට තේරෙනවා මේ දැන් මේ කඳුළු හලන්නේ මොකක් නිසාද? ඇයි මේ පීඩාවටපත් වෙලා තියෙන්නේ? ඇයි මේ ශෝක කරන්නේ? ඇයි මේ විඳවන්නේ? ඇයි මේ ගෙවන්නේ? ඒ ගෙවද්දි, විඳවද්දි, ශෝක කරද්දි, වැළපෙද්දි අවදි වුණොත් ඒ පුද්ගලයාට
මේක ගැන යම්කිසි අර මාතේ කිව්වාගේ ලොකු සංසාර බය මේක දිගින් දිගටම තවදුරටත් මේ දුක් පීඩා විඳින්න සිදු වෙනවා නේද මෙහෙම ගියොත් කියන එක ගැන කිසියම් අවදිමත් භාවයක් ඇති වෙයිනේ. ඔව් ඒක හරි. ඒක ඒ විදිහට අපි පරිහරණය කළොත් ඒ උපදේශයට අනුව ඒක කටයුතු කළොත් අපිට සංසාර බය ඇති කර ගැනීම සඳහා මේක උපකාරයක් වෙනවා. ඒක හරි. හොඳයි අපි එහෙමනම් අදට අපේ කමඨහන් සාකච්ඡාව අවසන් කරමු. එතකොට අපි මාර්ග සත්‍යයට යමු වුණා. විශේෂයෙන් අපි අද අවධානයට ලක් කළේ මේ සම්මා දිට්ඨි සම්මා සංකල්ප කියන මාර්ගාංග වලට. ඉතින් මේ මාර්ගාංග වැඩිම කියන එක තමයි ඇත්තටම මේකේ කමඨහන කියලා කියන්නේ. මාර්ගාංගය අවබෝධ කරගන්නත් ඕන අපි. මොකද්ද සම්මා දිට්ඨි කියන්නේ? මොකද්ද සම්මා සංකල්පය කියලා කියන්නේ? ඒක එතනින් පස්සේ ඒක කමඨහනක් කර ගැනීම. ඒ කියන්නේ සම්මා දිට්ඨිය වැඩි. ඒ කමඨහන තුලින් තමයි අපි බලාපොරොත්තු වෙන මිත්‍යා දෘෂ්ටිය දුරු වෙලා මේ සම්මා දිට්ඨිය කියන ස්වභාවය අපි තුල ඇති වෙන්නේ. ඉතින් ඒකෙදී අපි කතා බහ කරගත්ත දේ තමයි මේ ධර්මයේ මඟ පෙන්වලා තියෙන විදිය තමයි සත්පුරුෂ සංසේවනයේ සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාර ධම්මානුධම්ම පටිපatti. මේ තමයි මේ මීට අදාළ කමඨහන. එතකොට ඒ ක්‍රියාකාරකමකට අපි යොමු වෙන්න ඕන. තවදුරටත් අපිට මේවයි සැක සංකා ගැටලු ප්‍රශ්න තියෙනවා නම් ඕක තමයි ක්‍රමවේදය. ඉතින් එකක් නෙමෙයි හතරක් කියලා තියෙනවා. බාහිර දෙකක් සත්පුරුෂ ආශ්‍රයත් සද්ධර්ම ශ්‍රවණය. අභ්‍යන්තර කාරණා දෙකක් යෝනිසෝ මනසිකාරයත් ධම්මානුධම්ම පටිපදාව. ඔය විදිහට. ඉතින් ඒ කමඨහන කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, හිංසා සංකල්ප, මිත්‍යා සංකල්ප, නික්කම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, අවිහිංසා සංකල්ප, සම්මා සංකල්ප. ඒ සංකල්පීය වෙනසක් ඇති කර ගැනීම. සංකල්පීය වෙනසක් කිව්වම මේ නිවනට අදාළව වෙනස් වෙන්න ඕනේ. නිවනට අදාළව සිද්ධ වෙන වෙනස තමයි ඔය නික්කම සංකල්පය ඇති වෙන්නේ. එතකොට ඒක තමයි ප්‍රමුඛ. ඉතින් එතෙන්දී අපි හුඟක් කරන්නේ අර සම්මා දිට්ඨියත් ඇසුරු කරගෙන කාමයේහි ආදීනව මෙනෙහි කරන. ඒක තමයි ඒකේ ඇක්ටිවිටි එක ක්‍රියාකාරකම කමඨහන වෙන්නේ. කාමයේ ආදීනව මෙනෙහි කරන. ඒක අපි කිව්වේ ඒක අර ලොකු වෙහෙසක් වැයක් සහිත ඊටාම පොඩි වින්දනයක් සහිත දෙයක්. ඒක අපි හරියට මෙනෙහි කරගන්න පුළුවන් වුණොත් හරියට නුවණින් මෙනෙහි කරගන්න පුළුවන් වුණොත් අපේ කාම සංකල්පයේ වෙනුවට නෙක්ඛම්ම සංකල්පයට පුද්ගලයා මාරු වෙනවා. ඉතින් ඒ තුල තමයි මේ නිරෝධය නිවන සාක්ෂාත් වෙන්නේ. සංකල්පීය වෙනසකින් දෘෂ්ටිමය වෙනසකින් සිද්ධ වෙන දෙයක් මේ නිබ්බාන නිවීම කියන කාරණේ. ඉතින් එතකොට ඒකයි මේකට මාර්ග සත්‍යයේ හැටියට මේ මාර්ගාංගයටත් මේ ශික්ෂා තුනක් දක්වලා තියෙන්නේ. ඒක කමඨහන් තෝරා බේරා ගැනීම තමයි මේ සාකච්ඡාවේ ප්‍රධාන කාර්යය. ඉතින් අපි උත්සාහ කරමු මේ කමඨහන් වඩන්න. ඒ කමඨහන වැඩුවොත් ඒ කර්මස්ථානයේ ඒ ක්‍රියාකාරකමෙන් අපි බලාපොරොත්තු වෙන දේ සිද්ධ වෙනවා. අපි අපේක්ෂා කරන දේ සිද්ධ වෙනවා. ඉතින් ඔන්න ඔහොමයි ওই මූලික මාර්ගාංග දෙකට අදාළ කමඨහන්. ඉතින් දැනටමත් මේ කමඨහන් වඩන ඇත්තෝ නමුත් අපි මේ කමඨහන් සාකච්ඡාවේදී ඒ කාරණා ඔය විදිහට සාකච්ඡා කරනවා ඉස්මතු කරනවා. ඉතින් කමඨහන් වැඩිම නැත්තම් ඒකට අපි තනි වචනයක් කියන භාවනා කරනවා කියලා. භාවනා කිරීම තමන්ගේ පෞද්ගලික කාර්යයක්. ඒකට කාල වේලාව දැන් ඔය සද්ධර්ම ශ්‍රවණය, කල්යාණ මිත්‍රාශ්‍රයයට ඉතින් අපි කාල වේලාව හොයා ගන්නවා. ඒකයි තියෙන්නේ. අපි වැඩිපුර කාල වේලාව යොදලා තියෙන්නේ ලෞකික මිත්‍ර සම්බන්ධතා පවත්වන්නට. ඒ වගේම ලෞකික දේවල් සඳහා තමයි අපි වැඩි කාලයක් ගත කරන්නේ. ඒ අතරේ අපිට බැරි වුණොත් මේ කල්යාණ මිත්‍රාශ්‍රයයට වැඩි කාලයක් වෙන් කරගන්න, සද්ධර්ම ශ්‍රවණයට කාලයක් වෙන් කරගන්න, යෝනිසෝ මනසිකාරයට ධම්මානුධම්ම පටිපදාවට කාලය වෙන් කරගන්න බැරි වුණොත්
අපි බලාපොරොත්තු වෙන විදියට සම්මා දිට්ඨිය ඇති වෙන්නේ නැහැ. ඊළඟට නෙක්ඛම්ම සංකල්පය ඇති වෙන්න අවශ්‍ය කරන ක්‍රියාකාරකමේ යෙදෙන්න අපිට නොහැකි වුණොත්, ඒ කියන්නේ කාමයේ ආදීනව මෙනෙහි කරන්න. එතන තියෙන හුඟක්ම යෝනිසෝ මනසිකාර ලක්ෂණේ තියෙන්නේ. නුවණින් මෙනෙහි කිරීමේ ලක්ෂණේ. ඒක අපිට කරන්න බැරි වුණොත් මේ සංකල්පීය වෙනස, මිත්‍යා සංකල්ප වලින් සම්මා සංකල්පයට එන මේ වෙනස සිද්ධ වෙන එකක් නෑ. ඒක නිසා මේ වෙනසට අදාළ ක්‍රියාකාරකම නැත්තම් කුසලයේ වැඩෙන කමඨහන අපි නිතරම භාවිතා කරන්න. ඒකයි ඔය ආර්ය ශ්‍රාංගික මාර්ගයේ භාවේ තබ්බං කියලා ඒ විදිහට දක්වලා තියෙනවා. හොඳයි. එහෙමනම් අදට අපි අපේ කමඨහන් සාකච්ඡාව පමණකින් අවසන් කරනවා. ඉතින් වෙනද වගේම මේ යහපත් කාර්යයට, සත්කාරයට සහසම්බන්ධ වුණු අපේ කල්යාණ මිත්‍ර සියලුම දෙනාට අපි මේ කතා බහ කරන, සාකච්ඡා කරන කාරණා වලින් ලබා ගන්නා වූ ධර්ම අවබෝධය මේ ජීවිතයේදීම පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්නට උපනිශ්‍රේ වේවා, උපකාරී වේවා, හේතු වාසනා වේවා කියන අදිෂ්ඨානය අපි ඇති කරගනිමු. ඒ වගේම අපි මේ කරගෙන යන කාර්යයට නන්නයුරින් දායකත්වයේ ලබා දෙන්නා වූ මේ කටයුත්ත සංවිධානය කිරීමෙන්, සහභාගී වීමෙන්, සාර්ථක අර්ථවත් කරගන්න අවශ්‍ය කරුණු ඉස්මතු කිරීමෙන්, දායක වීමෙන් නොඑක් විදියට අපේ ධර්ම සංഭാෂණය, කමඨහන් සාකච්ඡාව සාර්ථක කරගන්නට දායකත්වයේ ලබා දුන්නා වූ සියලු දෙනාටමත් අපි අපේ ගෞරවයත් අනුමෝදනාවත් පළ කරමු. ඒ විතරක් නෙවෙයි, ඉතින් අපි මේ දක්වා ආපු ගමනේ මව්පියෝ, ගුරුවරු, කල්යාණ මිත්‍රයෝ, ඥාති හිත මිත්‍රාදීන් මේ අය කරපු උදව් උපකාරත් අපි පුත වේදීව සිහි කරමු. ඒ වගේම සියලු යහපත වෙනුවෙන් පෙනී නොපෙනී උදව් උපකාර කරන සියලු දෙවියන් අප සමග ඊතකී පරිදි අපේ ජීවිතයට උදව් උපකාර වෙලා කටයුතු කරලා එහෙම ඉඳලා අපි අතර නැති දැන් අපවත් වුණු මියගිය අපේ ඥාතිවරු ආදී සියලු දෙනාමත් අපි ගෞරවයෙන් සිහි කරමු. අනුමෝදන් විය හැකි තාක් සියලු දෙනා අප මේ කරන්නා වූ සත්කාරයේ අනුමෝදන් වේවා, අනුගමනය කෙරෙත්වා. හැම දිනාගේම ජීවිත නිවන් මගටම යොමු වේවා කියන උතුම් අදිෂ්ඨානයෙන් යුතුව අපි ගාථා සජ්ජායනී අනුමෝදනා සහ ආශිර්වාද කටයුතු කරලා අපේ කමඨහන් සාකච්ඡාව නිමා කරමු. ittavataච amhehi සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා සබ්බේ සත්තා සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. සබ්බේ සත්තා ච භූතා ච හිතා ච අහිතා ච මේ අනුමෝදිත්වා ඉමං පුඤ්ඤං බෝධයන්තු සිවං පදං. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු. දේවෝ වස්සතු කාලේන සස්ස සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. හැම දිනාටම ආශිර්වාද කරනවා. බුද්ධ ධම්ම සංඝ තුනුරුවන්ගේ අප්‍රමාණ ගුණ බලයෙන්ද අප මේ පුරන්නා වූ සීල සමාධි ප්‍රඥා ආදී උතුම් කුසල ශක්තියින්ද පින්වත් ඔබ හැම දිනාටම සිතක් සාන්තියක් යහපතක්ම වේවා. කායික නිරෝගීතාවයේ මානසික සුවය ඇති වේවා. එයින් ලබන අස්වැසිල්ලෙන් සීල සමාධි ප්‍රඥා ගුණ පුරාගෙන මේ ජීවිතයේදීම පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීම පිණිස මේ සීල පින් කුසල් හැම දිනාටම
හේතු වාසනා වේවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු. තෙරුවන් සරණයි. සුවපත් වේවා. සාදු සාදු. ඔබ වහන්සේ නිදුක් නිරෝගී භාවයේ මත්පත් වේවා. සියලු දෙනාටම නිවනින් සැනසීම ලැබේවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සුවපත් වේවා. සුවපත් වේවා. නිදුක් නිරෝගී වේවා. සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි.